අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අදත් සුපුරුදු ලෙස අපි ආරම්භ කරන්නට සූදානම් ටර්නින් පොයින්ට් දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය වැඩසටහන ආරම්භ කරන මොහොත වන විට දුරකථනයේ බලමින් සිටියේ මුළු මහත් ලෝකයේම දැඩි අවධානයක් යොමු කරමින් සිටින සිදුවීම යුක්‍රේන රුසියා අර්බුදය පිට සුළු මොහොතකට පෙරත් අපිට වාර්තා වෙන්නේ යුක්‍රේනයේ එල්ල කරලා තියෙන ප්‍රහාරයකින් යුක්‍රේනයට එල්ලුණු ප්‍රහාරයකින් රූපවාහිනී කුළුණු කිහිපයක් බිඳ වැටිලා සම්පූර්ණයෙන්ම රූපවාහිනී විකාශන කටයුතු බොහොමයක් මේ වන විට නැවතිලා කියන කාරණේත් අපිට දැන් මේ සූළු මොහොතකට කලින් දැනගන්න ලැබුණා. මම ඒ කාරණේත් සඳහන් කළේ මොකද මේ වෙලාවේ මුළු මහත් ලෝකෙම විශාල තැතිගැන්මක ඉන්නේ. විශාල ගැටලුකාරී තත්වයක ඉන්නේ, නොසන්සුන්කාරී තත්වයක ඉන්නේ. මේ තියෙන අර්බුදය, මේ තියෙන ගැටුම්කාරී තත්වය තුන්වන ලෝක යුද්ධය දක්වා ගමන් කිරීමේ පෙර ලකුණක්ද කියන කාරණය මතුවලා තියෙනවා. ඒ අතරතුර අපි ගත්තොත් ලෝකයේ තුල චීනය තායිවානය අතර අලුයට ගිනි මේ වන විට දැල්වෙමින් තිබෙන තත්ත්වයක් පේන්න තිබෙනවා. ඒ අතරතුර උතුරු කොරියානු නායකයා ඔහුගේ මිසයිල් පද්ධතිය ක්‍රියාත්මක කරමින් සිටිනවා. දිග දුර මිසයිල්, කෙටි දුර මිසයිල් අත්හදා බලමින් ඉන්නවා. ඇමරිකාව තවත් පසකින් විවිධාකාරයේ රහස් සාකච්ඡා පවත්වමින් ඉන්නවා. මේ සෑම සියල්ලක්ම මුළු මහත් ලෝකයටම දැඩි බරපතල බලපෑම් එල්ල කරන පසුබිමක් නිර්මාණය කරලා. ඒ සියල්ල අතරතුර අපි මොනතරම් ප්‍රශ්න රැසකද මේ වෙලාවේ ජීවත් වෙන්නේ? විදුලිය නැහැ. අපිට ඉන්ධන ටික නැහැ. අපිට පොහොර ටික නැහැ. ඩොලර් එකක් හොයාගන්න පුදුමාකාර මහන්සියක් අපි ගන්නෙ. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ ලෝකේ මේ වගේ අර්බුදයකට ගමන් කරන විට අපේ තත්ත්වය හෙට මොනවා වේද? ඒ නිසා අපි දැන් ඉඳලම ඉක්මනින්ම මීට සූදානම් නොවුනොත් අපිට මීට වඩා මහා බරපතල ව්‍යසනයකට මුහුණ දෙන්න වෙනවා කියන කාරණය අමුතෙන් මතක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ සත්‍ය වශයෙන්ම අවශ්‍ය වන්නේ ආණ්ඩු කරන්නේ කවුද කියන කාරණේවත් විපක්ෂයේ ඉන්නේ කවුද කියන කාරණේවත් නෙවෙයි. පැහැදිලිවම සෑම සියලු දෙනාම එකට එකතු වෙලා රටක් විදියට අපි හෙට දවසේ මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණේ සොයා බලන එක. ඒ නිසා අපි විශේෂයෙන්ම ටර්නින් පොයින්ට් වැඩසටහන තුලින් පක්ෂ නායකින් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහභාගී කරන වැඩසටහනක් ඕනෑම දේශපාලන පක්ෂයක බලාපොරොත්තු වෙන මේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්නත් ඒ වගේම ප්‍රශ්න වලට පිළිතුරු ජාතික මට්ටමින් සොයා යන්නත්. එහෙමනම් ඒ සෑම සියල්ලටම පිළිතුරු සොයන ප්‍රශ්න පිළිබඳව පැහැදිලි කෙලින් කතා බහ අපි ආරම්භ කරන්න සූදානම් ටර්නින් පොයින්ට් අදත්. හොඳයි ඉක්මනින්ම අපි අපේ අද සම්පත්දායකයා ආරාධිතයා හඳුනාගමු. ඔහු පිළිබඳව කතා කරන විට ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක්. අද නෙවෙයි එදා. ඔහු එක්සත් ජාතික පක්ෂය තුළ දැවැන්ත චරිතයක් බවට එදා පත් වෙමින් සිටියා. පක්ෂය ඉදිරියට ගෙන යන්නට ඒ වගේම පක්ෂය ඉදිරියට ගෙන යමින් පක්ෂයේ සුදුසු පුද්ගලයන්ට සුදුසු ස්ථාන වලට ගෙන එන්නට ඔහු දැවැන්ත උත්සාහයක් ගත්තා. ඒ වගේම ඔහු පක්ෂය තුළ තනතුරු දරමින් ඒ උත්සාහය ගෙන යද්දී අවසානයේදී ඔහුට සිද්ධ වෙනවා විනය කඩකල චෝදනාවකට පක්ෂයෙන් ඉවත් වෙන්නට. ඔහු පක්ෂයෙන් ඉවත් කරනවා එක්සත් ජාතික පක්ෂයෙන්. ඉන් අනතුරුව ඔහු ඒත් නවතින්නේ නැහැ. ඔහු පක්ෂය කොහොම හරි කෙලින් කරන්න පුළුවන් ද කියන උත්සාහය ගන්නවා එක්සත් ජාතික පක්ෂය. හැබැයි ඒ අවස්ථාවත් නැති වෙනකොට ඔහු තවත් පක්ෂයක් ආරම්භ කරන්නට කටයුතු කරනවා. ඔහු හා එකතු වුණු කණ්ඩායමක් එක්ක. ඒ අතරතුර කාලයේදී යහපාලන රජය බිහිවනවා. ඉන් අනතුරුව තනතුරු කිහිපයක් ඔහුට ලැබෙනවා. නමුත් ඒ තනතුරුත් ඔහුට දීර්ඝ කාලයක් කරගෙන යන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉන් අනතුරුව ඔහු පසු කාලීනව ආණ්ඩුකාර ධුරයක් හොබවනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය. ඉන් අනතුරුව ඔහු කුමක්ද සිදු කළේ? ඔහු කුමක්ද අද සිදු කරමින් සිටින්නේ? අපි ඔහුගෙන් අහලා බලමු. එහෙමනම් බොහොම ගෞරවයෙන් යුතුව අද වැඩසටහනට පිළිගන්නවා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා. අයිබෝන්. අයිබෝන්. බොහොම ස්තුතියි. ආරාධනා කිරීම සම්බන්ධ. ඔව් එතුමන්ට අපි ආරාධනා කළේ අද කරුණු රසක් අපිට එතුමගෙන් අහන්නට තිබෙනවා. විශේෂයෙන්ම එතුමන් ජනාධිපති නීතිඥවරයෙක්. ඒ වගේම දේශපාලනය පිළිබඳව බොහෝ දැනුමක් එතුමන් සතුව තියෙනවා. ජාතික දේශපාලනය තුළ අපි ගත්තොත් පාර්ලිමේන්තුව නියෝජනය නොකලාට ඔහු පක්ෂයට මහා විශාල සේවයක් කර තිබෙනවා. ඒ වගේම තමයි වර්තමානයේ තුල දේශපාලන දැවැන්ත පසුබිමක් නිර්මාණය කරමින් යනවා. ඒ නිසා වර්තමානයේ මේ මතුවලා තියෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නට මේ ගැටලු වලට රට පත් කරන තැනට අපේ රටේ දේශපාලකයන් රට යොමු කළා කියන කාරණේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා ඒ ගමනේදී එදා ඔහු නියෝජනය කරපු එක්සත් ජාතික පක්ෂයේ මොන වගේ දායකත්වයක්ද ලබා දුන්නේ කියන කාරණයක් අපි කතා කරමු. මොකද කෙලින් කතා බහක් මේක. හොඳයි. අපි මුලින්ම ඔබතුමන් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊටම කනගාටුදායකයි. අද හවස අපිට දැනගන්න ලැබෙන්නේ පැය 7:00මාරක කාලයක්
කිසිම අනුකම්පාවක් නැතුව පැය 7:00මාරක් හෙට ඉඳලා විදුලිය කපනවා කියලා මහජන උපයෝගිතා කොමිසම කියනවා. මහජන උපයෝගිතා කොමිසම ඉන්නෙම ජනතාවගේ පැත්තෙන් කතා කරලා කටයුතු කරන්න. නමුත් අවසානයේදී ඔවුනුත් අසරණ වෙනවා. ඒ අසරණ තත්ත්වයට ඔවුන් පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔවුන්ට අද සිද්ධ වෙලා තියෙන්නේ මහජනතාවගේ සුබසිද්ධිය කොහොම වුණත් විදුලිය කපන වෙලාව කියන්නේ. මගේ ප්‍රශ්නය ඇත්තටම අද රටේ මතුවලා තියෙන්නේ නීතිඥතුමා ඩොලර් ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඇත්තටම විදුලි බල අර්බුදයක්ද? මේ ලෝක දේශපාලනික අර්බුදයද? නැත්නම් අපේ රටේ නිසි කළමනාකරණයක් නැතිකමද? පළවෙනියෙන්ම කියන්න ඕනේ මේ රටේ කනගාටුදායකයි නිසි කළමනාකරණයක් නැති ප්‍රශ්නේ තමයි දැන් තියෙන්නේ. අද මේ රට කවුද පාලනය කරන්නේ කියන එක කවුරුත් දන්නේ නැහැ. ඒක නිසා තමයි අද මේ තත්ත්වයට ඇති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ ඩොලර් හිඟයක් ඒ වගේම මේ තත්ත්වයක් එනවයි කියන එක පාලකයෝ නොදැන සිටියා නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් ගත්තහම අපි ගෙදරක අපිට අමාරු කාලයක යනවා නම් අපිට ලෝන් එහෙම තියෙනවා නම් අපි මොකක්ද ඉස්සෙල්ලාම කරන්නේ? අපි ලෝන් ගෙවනවද කන්න අපේ ගෙදර කන්න පුළුවන් කෑම ටික කන බොන එක අපි ආරක්ෂා කරනවද කියන එකනේ දැන් හොයාගෙන යන්නේ. එතකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ආණ්ඩුව හදනවා ලෝන් ගෙවන්න. ලෝන් ගෙවන්න හදන්නේ මේ රටේ මිනිසුන්ට ඉන්ධන ටික නැතුව, ගෑස් ටික නැතුව, කෑම ටික නැතුව විශාල අර්බුදයකට මිනිසු ටික තල්ලු කරගෙන ගිහලා. බඩගින්නේ තියලා. ඒතර මම කියන්නේ මේකයි. ඕනම කෙනෙකුට ණයක් ගත්තාම සමහරක් වෙලාවට කාලෙන් කාලෙට ඒ ණය ගෙවා ගන්න අමාරු වෙනකොට ගිහිල්ලා ණයගත් එක්කෙනාට කතා කරලා කිව්වොත් එහෙම මේ ණය අපිට දැන් ගෙවන්න බෑ, තව මට මාස 6ක් කල් දෙන්න, අවුරුද්දක් කල් දෙන්න. එහෙම ඉල්ලීමක් කරලා අපේ රටේ මූලික අවශ්‍යතාවයන් ටික අපි සකස් කරගෙන ඒ මූලික අවශ්‍යතාවයන් ටිකට ඩොලර් ටික හොයාගෙන අපි ඉස්සරහට යනවා නම් අපිට මේ ආර්ථිකය හදා ගන්න පුළුවන්. දැන් ඒක නොකර අද කනගාටුදායක තත්ත්වයක්. අද කොටින්ම ඇමතිවරයා ඇවිල්ලා ජනතාවගෙන් ඉල්ලනවාද වැඩිපුර ලයිට් එකක් නිවන්න. AC අනවශ්‍ය විදියට දාන්න එපා. අනවශ්‍ය ගමන් යන්න එපා. එහෙම අඩු ගානේ කොවිඩ් එක තියෙන කාලේ සංචාරක සීමා පැනෙව්වා. එහෙමවත් අද තියෙනවද? එහෙම එකක්වත් නැති. මම කියන්නේ කිසිම පාලනයක් නැති ප්‍රශ්නයක් තමයි අද මේ රටට වෙලා තියෙන්නේ. කවුද මේක පාලනය කරන්නේ කියන්නේ කවුරුත් දන්නේ නැහැ. ඇමතිවරු එක එක්කෙනාට දොස් පවරමින් ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ විහිළුකාරී තත්වයකට තමයි අද රට වැටලා තියෙන්නේ. දැන් ඔබතුමා සඳහන් කරන විදිහට රට විහිළුකාරී තත්වයකට සහ නිසි කළමනාකරණයක් නැහැ කියන කාරණය ඔබතුමා මතු කරනවා. හැබැයි පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි මොන දේ කළත් දැන් රටේ අවශ්‍යතාවය බවට පත් වෙලා තියෙනවා. අපි මේ පිට රටටම දෙවදික් කරගෙන ඉන්න ජාතියක් බවට පත් වුණානේ. මේ මෑත කාලිනව වසර කිහිපයක් තුල. දැන් ඒ තත්වයේදී අපේ ඩොලර් පිළිබඳ දැඩි ගැටලුවක් තියෙනවා. එතකොට මේ ඩොලර් ප්‍රශ්නය කියලා කියන්නේ රටේ අපේ නිෂ්පාදන පිට රටට යන්නේ නැහැ. එතකොට අපිට ඩොලර් එන එක කොහොමත් අපිට ලැබෙන්නේ නැහැ. එතකොට අපේ රටේ අපනයනයන් මේ තත්ත්වයට ඒ කියන්නේ හොඳ මට්ටමකට ගෙන එන්නට බැරි වුණු දේ සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ඔබ කලින් නියෝජනය කරපු පක්ෂ මේ සියලු දෙනා වග කියන්න ඕනේ නේද? අපේ නිසි නිෂ්පාදනයක් රට තුළ නිෂ්පාදනය නොකර අපි විදේශ විනිමය හොයාගත්තේ නැති එකට. නෑ මෙහෙමයි. මේ තත්ත්වයට මේ නිදහසෙන් පස්සේ අවුරුදු 74ක්ම පාලනය කරපු කට්ටිය ඔක්කොම කියන්න ඕනේ. නමුත් එක්සත් ජාතික පක්ෂය ගත්තහම එක්සත් ජාතික පක්ෂයෙන් අඩුම ගානේ මේ රටේ කුෂිකර්මාන්තය නගා සිටවන්න විශාල වැඩ කොටසක් මහවැලි යෝජනා ක්‍රමය තුලින් කරා. ඒ කරපු ඒවායේ ප්‍රතිඵල තමයි අපි තාම භුක්ති විඳින්නේ. එතකොට ඒවා තව තවත් වැඩි දියුණු කරගෙන ඒවා තව තවත් වැඩි කරගෙන නොගිය ප්‍රශ්නේ තමයි දැනට අපිට තියෙන්නේ. ඉතින් ඒක නිසා මට කියන්න මම කියන්නේ එක්සත් ජාතික පක්ෂය මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ කියන එක. විශේෂයෙන්ම දැන් මේ ජාතික වශයෙන් නිෂ්පාදනය කිරීම සහ කුෂිකර්මාන්තය සම්බන්ධයෙන්. නමුත් සියලු දෙනාම අඩු වැඩියෙන් ඔක්කොම මේ තත්ත්වයට වග කියන්න ඕනේ කියන එක මම පිළිගන්නවා. හොඳයි අපි දැන් නැවතෙමු විදුලි අර්බුදය. මොකද මේ වෙලාවේ ඊටම බරපතලම ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. උසස් පෙළ දරුවෝ තාම විභාගෙ ලියනවා. ඔවුන් තාම විභාගෙ ලියන අතරතුර අපි දන්නවා සමහර පාසල් තියෙනවා, සමහර විභාග මධ්‍යස්ථාන තියෙනවා. එතන ෆෑන් එකක් දාලා තිබුණ නැත්නම්
ඒ දරුවන්ට මානසිකත්වයක් ඇතිව ඔවුන්ට මේ වැඩේ කරගෙන යන්න බෑ. මේ පේපර් එක ලියා ගන්න බැරි වෙනවා. ඒතකොට රාත්‍රී කාලයේදී ගත්තොත් හෙට රාත්‍රී 11:30 දක්වා පැය දෙකක කාලයක් විදුලිය කපනවා. ඉතින් ජනතාව පිළිබඳ මෙතරම් නොහිතන තත්වයකට ආණ්ඩුව වැටිලා කියලාද මොකද්ද ඒ වගේ තත්වයකට වැටෙන්න හේතුව? එහෙමනම් විපක්ෂයේ කාර්යභාරයක් බවට පත් වෙනව නේද? ඒ පිළිබඳව පෙන්වා දීමවත් අඩුයි. නෑ විපක්ෂය දැන් කොච්චර පෙන්වා දුන්නත් මේ ආණ්ඩුවට තියෙන 3/2 බලයත් එක්ක මේ ආණ්ඩුව එක ඒවා තඹ දොයිකතෝරකටත් ගණන් ගන්නේ නැහැ. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම බලයෙන් මත් වෙලා ඉන්නේ. එතකොට මේගොල්ලන් දන්නා 3/2 බලයක් තියෙන විපක්ෂය 7/5කට ගණන් ගන්නේ නැහැ. අනිත් එක තමයි මේ ආණ්ඩුවට සංඥාවක් දෙන්න ඡන්දයක් නැහැ. දැන් ප්‍රාදේශ සභා ඡන්දය තමයි තියන්න තිබුණු ඡන්දය 2022 පෙබරවාරි මාසේ ඒකත් අවුරුද්දකින් කල් දැම්මා. එතකොට අඩුම කොහොමත් බෑ. එතකොට දැන් අඩුම ගානේ 2022 ප්‍රාදේශ සභා ඡන්දේ තිබ්බනම් එහෙම අන්න රටේ ජනතාවට ආණ්ඩුවට පණිවිඩයක් එවන්න තිබුණා. දැන් ඒ පණිවිඩය එවන්න ක්‍රමයක්වත් නැහැ. එතකොට මම දකින හැටියට 2024 වෙනකන් ඡන්දයක් මේගොල්ලන් තියෙන එකක් නැහැ. එතකොට ආණ්ඩුවට පණිවිඩයක් යවන්න ක්‍රමයක් නැහැ. ආණ්ඩුව අර ගත්ත දැඩි ස්ථාවරය 3/2 ස්ථාවරය තමයි ආණ්ඩුවේ ඉන්නේ. ආණ්ඩුවට අනිත් විපක්ෂය ගැන කිසිම තැකීමක් නැහැ. විපක්ෂ ගැන ආන්නෙත් නැති තත්ත්වයකටපත් වෙලා තියෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි. දැන් අපි ගත්තොත් මේ විදුලි අර්බුදයේ එක කොටසක් බවට පත් වෙනවා අපේ රටේ නිසි ආකාරයට පහුගිය කාලේදී විදුලි නිෂ්පාදනය කිරීම සඳහා වන වැඩපිළිවෙලක් සකස් නොවුණා කියන බරපතල චෝදනාවක් එල්ල වෙමින් තිබෙනවා. දැන් අපි ගත්තොත් නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරය. මේ නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරය පිළිබඳව විශේෂයෙන්ම කතා කරන්න අවශ්‍යයි. මොකද අපි පුනර්ජනනීය බලශක්තියට යන්නේ නැහැ. අපේ මේ ඉංජිනේරු එහෙම හරිය අකමැති ටිකක් යන්න ගිහිල්ලා තියෙන සමහරලාට තියෙන විදුලිය පවා ග්‍රිඩ් එකට ගන්න බෑ කියන කතාවක් කියනවා. කමන්නේ මම මේ කතා කරන්න හදන කාරණේ ඒක නෙවෙයි. ඔබ ගල්ලංගුරු සමාගමේ සභාපතිවරයා විදිහට කාලයක් කටයුතු කරනවා. මේ ගල්ලංගුරු සමාගමේ සභාපති විදිහට කටයුතු කරන කාලේදී ඔබ එල්ල කරන බරපතල චෝදනාවක් මේකේ වංචා දූෂණ තියෙනවා මට මේව දිහා බලාගෙන ඉන්න බෑ කියන බරපතල චෝදනාවක් කරනවා. අපි එතනින් පටන් ගමු. ඇත්තටම මේ ගල්ලංගුරු ආශ්‍රිතව මහා පරිමාණ වංචාවක් දූෂණයක් සිද්ධ වෙනවද? ඒකද මේ විදුලි අර්බුදයේ ආරම්භයට එක හේතුවක් වෙන්නේ. මේමයි 2015 තමයි මම ගල්ලංගුරු සමාගමේ සභාපතිවරයාට පත් වුණේ. යහපාලන ආණ්ඩුවත් පැමිණීමත් එක්ක. එතකොට අපි ගල්ලංගුරු ටොන් එකක් ගත්තේ ඩොලර් 85කට. එවකට ඇමතිවරයා හැටියට කටයුතු කරේ චම්පිකරණවක ඇමතුමා, ඒ වගේම ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාව පත් කරනකොට මගෙන් ඉල්ලීමක් කරේ මෙතන තමයි වංචා රාශියක්ම සිද්ධ වුණේ. මේව අවම කරගෙන මේක මේ ගෙනියන්නේ කියන ඉල්ලීම තමයි තිබුණේ. මට වගකීමෙන් කියන්න පුළුවන් අපි ඒ වෙනකොට ස්පොට් ටෙන්ඩරින් ක්‍රමය අපි ආරම්භ කළා. ඒ ගත්ත මුදලට වඩා ඩොලර් 15ක් අඩුවෙන් අපිට ගල්ලංගුරු ගන්න පුළුවන්කම තිබුණා. එතකොට අපි ගත්තා. එතකොට ඩොලර් 15ක් කියන්නේ 70ක් විතර වගේ. රුපියල් 70කට ඩොලර් 70කට වගේ. එතකොට ඒ කියන්නේ අපිට අවුරුද්දකට ඩොලර් මේ ගල්ලංගුරු ටොන් ලක්ෂ 22ක් අවශ්‍යයි. 2.2 මිලියන් ටන්ස්. එතකොට නිකමට බලන්න ලක්ෂ 22ක් වැඩි කරාම ඩොලර් 15න් ලැබෙන රටට ලැබෙන ඉතිරිය. එතකොට මේ ගල්ලංගුරු නොරොච්චෝලේට ගෙනාපුවාම එතන වරායක් නැහැ. මේ ගල්ලංගුරු කිලෝමීටර් 4ක් මුහුදේ බාන්න ඕනේ. මුහුද මැද මේක බාන්නේ බත්තල් වලට. එතකොට ඒ බත්තල් වලින් ගල්ලංගුරු ටික ජෙටියට ගේන්න ඩොලර් 4.5ක් ගෙවුවා එක ටොන් එකකට. ඒක මගේ කාලය තුල අපිට අඩු කරගන්න පුළුවන් වුණා ඩොලර් 1.5කට. ඒ කියන්නේ ඩොලර් 3ක ලාභයක්. එතකොට එහෙම බැලුවාම කෙටි කාලයක් ඇතුළත මට පුළුවන්කම තිබුණා ඩොලර් 18ක 20ක විතර 18ක 20ක පමණ 18ක 20ක විතර ලාභයක් අපිට ඇති කරගන්න. ඉතින් මේ වැඩේ කරගෙන යනකොට අමාත්‍යාංශ ලේකම්තුමාට මේක ලොකු ප්‍රශ්නයක්. එතන ඉන්න මේ CB එක නිලධාරීන්ට මේක ප්‍රශ්නයක්. ඉතින් ඒගොල්ලෝ මට තේරුණා මම මෙතන ඉන්න එක ගැන ඒගොල්ලන්ට ඒක ලොකු හිරහැරයක් කියලා. මට පුංචි බාධා කියනවා. කවුද එතකොට මේ ඩොලර් 18 හෝ ඩොලර් 20 කවුද ගැහුවේ? නෑ අපි අඩුවටනේ ගත්තේ. එතකොට දැන් එතකොට මේ වැඩිපුර ගන්න නම් වැඩිපුර කවුරු හරි නිලධාරීන් හෝ ටෙන්ඩර් ස්පොට් ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීමකින් හොය. නෑ මෙහෙමයි.
අපි මම වැඩ බාර ගන්නකොට ඩොලර් 85ට තමයි මේවා අරගෙන තිබුණේ මේවා කොන්ට්‍රැක්ට් කරලා කරන තිබුණේ මීට කලින් අවුරුද්දකට කලින්. එතකොට ඒ ගනුදෙනු ටික කරගෙන යනකොට එවකට හිටපු උදවිය තමයි ඉතින් මේකේ ඩොලර් 15ක 18ක විතර මේ සාකුවට දාගෙන තියෙන්නේ. අපි ආවට පස්සේ අපිට පුළුවන්කම තිබුණා මේක නවත්තන්න. එතකොට මම කියන්න කැමති අමාත්‍යාංශ ලේකම් වුණත් මං දිහා බැලුවේ තාමත්ම නරක විදියට. කියන්නේ නම් වශයෙන් කියනවා නම් බටකොඩ සුරේන් බටකොඩ කියලා මහත්මෙක් හිටියේ. එතකොට ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. අන්තිමට මොකක්ද කරේ? බෝඩ් එක ඩිසෝල්ව් කරලා බෝඩ් එක විසුවා හැරලා අන්තිමට මම එතනින් ගෙදර ගියා. එතකොට ඒගොල්ලන්ට ඊට පස්සේ කරන්න උනේ ඒගොල්ලන්ට ඕන දේවල් ටික කරගෙන ගියා. අනිත් එක නීතිපති දෙපාර්තමේන්තුවෙන් එතකොට මේ ශ්‍රේෂ්ඨාධිකරණේ මේගොල්ලෝ නඩුවක් ගියා. නඩුව ගියාම හිටපු අග්‍රවිනිශ්චකාරතුමා සිරිපාවන් මහත්මයා ඒ නඩු තීන්දුවේ කිව්වා රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැක්කහම අධිකරණයේ ක්‍රියාදාමය ඒ කියන්නේ අධිකරණ මනස සම්පූර්ණයෙන්ම සලිත වෙනවා කියන එක තමයි ඒ shocks the conscience of court අධිකරණයේ සම්පූර්ණයෙන්ම චලිත වෙනවා කියන එක කියලා තමයි ඒ නඩු තීන්දුව දුන්නේ. ඒ කියන්නේ රජයේ නිලධාරීන් ඒ තරම් වගකීමකින් තොරව කටයුතු කරපු එක තමයි ඒ නඩු තීන්දුවෙන් පෙන්වුම් කරලා දුන්නේ. ඔබ ඊටාම හොඳ තැනකට එනවා. මම හිතන්නේ නඩු තීන්දුවේ උණු ප්‍රකාශයත් එක්ක වගේම දැන් මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම අපි ගන්නකොට පැහැදිලි ලෙසම ඔබ ඒ කාලය තුල විශාල මුදලක් ඉතිරි කර දුන් බවට වන සාක්ෂි සාධක තිබෙනවා. පැහැදිලි ලෙසම තිබෙනවා. ඒක අපිට දැක ගන්න පුළුවන් ගල්නගුරු සමාගමේ ඒ කෙටි කාලය තුල. නමුත් ඒ බෝඩ් එක අයින් කරාට පස්සේ ඔබටත් එතනින් ඉවත් වෙන විසිරුවා හැරියට පස්සේ නේ ඩිසෝල්ව් කරන බෝඩ් එක ඊට පස්සේ ඉතින් මට එතන ඉන්න විදියක් නැහැ ඉන්න බැරි වෙනවා ඊට පස්සේ දැන් එතකොට ඉන් පස්සේ දැන් ඔබ දන්නවා එතන ඇතුලේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන කාරණේ ඔබට අවබෝධයක් තියෙනවා දැන් වර්තමානයේ තුලත් එන බරපතල චෝදනාවක් තමයි මේ ගල්ලඟුරු තුලින් බරපතල ගැහිල්ලක් තියෙනවා මේක ඩීසල් වලින් විදුලි බලාගාර දුවන්න යනකොට හදිස්සි මිලදී ගැනීම කියන වචනේ දාලා ඒ හරහත් මෙන්න මේ ගැහිල්ලක් මේක ඇතුලේ තියෙනවා මේ රටේ ජනතාව සහ විවිධ කණ්ඩායම් එල්ල කරන චෝදනා මේවා ඔබට කියන්නට පුළුවන්කම තියනවද මේ පැහැදිලි ලෙසම ගල් අඟුරු තුල සහ ඩීසල් භාවිතා කිරීමෙන් මේ විදුලි නිෂ්පාදනය තුල කිසියම් බරපතල වංචාවක් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම වංචාවක් සිද්ධ වෙනවා අනිත් එක මේකයි අපිට තියෙන ජල විදුලියනේ හුඟක් දුරට අපි රඳාපවතින්නේ හැබැයි අපි කොච්චර ජල විදුලිය තිබුණත් අපි ජල විදුලියත් ඇති කර ගන්න ඕනේ එතකොට ඩීසලුත් තියා ගන්න ඕනේ ගල්ලඟුරුත් තියා ගන්න ඕනේ ඒ වගේම හුලං බලෙන් සහ පුනර්විචනයේ බල ශක්තියත් අපි ඇති කර ගන්න ඕනේ. ඉතින් මේ වගේ මේ හැම අංශයක්ම අපි ගානට මේක පාලනය කර ගන්න දැනගන්න ඕනේ. එතකොට දැන් ගල්ලඟුරු මම ඉන්නකොට විශාල ෆයිට් එකක් අපි සටනක් කරා සාම්පූර් බලාගාරය පිටවන්න 2016 2017 ඒක හැදුවා නම් එහෙම මෙගාවට් 450ක් අපේ මේ විදුලි පද්ධතියට එකතු වෙනවා. කවුද මේ බලපෑම කරේ වැඩි වශයෙන් මේ සාම්පූර් එක හදන්න දෙන්න එපා කියලා පැහැදිලිම කවුද සාම්පූර් බලාගාරය හදන්න නැහැ කියලා මේ සුප්‍රීම උසාවියට ගිහිල්ලා කවුද කිව්වේ මේ සුසුරෙන් බටකොට හිටපු අමාත්‍යාංශ ලේකම්. එහා ගිහලා තමයි සුප්‍රීම කෝට් එකේ කිව්වා අපි සාම්පූර් එක හදන්නේ නැහැ කියලා. ඇමතුමාවත් දැනගෙන හිටියේ නැහැ මේක කරා. මේ වගේ වැඩක් කරනවා කියලා. ඒත් ඒ වෙනකොට සාම්පූර් ඉඩම් ටික වෙන් කරලා තිබුණා. ජෙටිය ගාන කෝටි ගානක් වියදම් කරලා තිබුණා. සම්පූර්ණයෙන් මේක අතරලා දැම්ම සම්පූර් එක 2016 වෙනකොට 15 වෙනකොට. ඒතකොට ඒකෙන් උනේ මොකක්ද විදුලි පද්ධතියට කිසිම එකතුවක් ඇති වෙන්නේ නැහැ. ඒතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? ඩීසල් මාෆියා එකට සම්පූර්ණයෙන්ම තන යනවා. මොකද අපිට දැන් මොනවා වුණත් ගල්ලඟුරු තමයි මේ ජල විදුලියට පස්සේ ගත්තාම ගල්ලඟුරු තමයි ලාභ මේක. එතකොට ගල්ලඟුරු ටික මේ ගේන්නේ නැතිකොට ඒ බලාගාරය සම්පූර්ණයෙන්ම අතහැරලා දානකොට වැඩි බරක් යන්නේ ඩීසල් වලට. එතකොට ඒ මාෆියා එක මොකක්ද කරන්නේ? ඒ ගන්න තියෙන අඩුවෙන් ගන්න තියෙන ඒවා ටික සම්පූර්ණයෙන්ම බැහැර කරලා රට ඒ ඩීසල් මාෆියා එක මත යැපෙන විදියට තමයි මේ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. ඔබතුමාගේ මම මේ කාරණේ දන්නේ නැති හින්දා අහන්නේ. එතකොට දැන් ඔබතුමාට නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් වෙන යම්කිසි අයිතියක් හෝ එහෙම නැත්නම් ඒ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යම්කිසි දැනුමක් හෝ ඒ සම්බන්ධයෙන් තියනවද? ඒක නොරොච්චෝලේ බලාගාරේ ක්‍රියාකාරීත්වය. බලාගාරේ ක්‍රියාකාරීත්වය ගැන මම දන්නවා. හරි මගේ ප්‍රශ්නේ මේකයි වෙන්නේ.
නොරොච්චෝලේ ඇයි මෙච්චරටම කැඩෙන්නේ? මේක ඇත්තටම මේක ඔටෝමැටිකලි මේක ස්වයංක්‍රීයව සිද්ධ වෙන කාරණයක්ද නැත්නම් යම්කිසි මානව මැදිහත් වීමක් නිසා පුද්ගල මැදිහත් වීමක් නිසා සිද්ධ වෙන දෙයක්? නෑ. නොරොච්චෝලේ බලාගාරය ගත්තාම අපේ විදුලි අවශ්‍යතාවයන් 55% ලබා දෙන්නේ නොරොච්චෝලේ. එතකොට නොරොච්චෝලේ ඒ බලාගාරේ ටර්බයින් 3ක් තියෙනවා. මේ ටර්බයින් 3 අවුරුද්දෙන් අවුරුද්දට හරියට මේන්ටේන් කරන්න ඕනේ. මේ ටර්බයින් මේන්ටේන් වෙන්නේ නැහැ. අර තියෙන විදුලි ඉල්ලුම නිසා මොකද්ද මේගොල්ලෝ කරන්නේ? මේ ටර්බයින් ටික දිගටම දුවනවා. මේ ටර්බයින් ටික දිගටම දුවන්න පටන් ගත්තම මේන්ටෙනන්ස් ඒ කියන්නේ නඩත්තු කටයුතු වලින් තොරව දුවන්න පටන් ගත්තාම සිද්ධ වෙන්නේ මොකද? මේක කලමැටෙනවා. මේක කැඩෙනවා. අන්න ඒක තමයි දිගින් දිගටම වෙන්නේ. මොකද මේවා රුටීන් මේන්ටෙනන්ස් මේකේ තියෙනවා. හරි කාලෙට මේවා මේන්ටේන් කරන්න ඕනේ. ඒක නිසා තමයි මේ බලාගාරයෙන් හැමතිස්සෙම ප්‍රශ්න ඇති වෙන්නේ. නමුත් මේ මේන්ටෙනන්ස් ටික හරියට කරගෙන ගියා නම් එහෙම. දැන් කොටිම කියනවා නම් හොඳට වහින කාලේ අපිට පුළුවන් ඒක ඔෆ් කරලා මේ ඒව කරන්නේ නැහැ. එතකොට සමහරක් වෙලාවට මේකේ වහිනකොට ගල්ලංගුරු වැඩන අපි නේ. වහිනකොටත් ගල්ලංගුරු වැඩ ඉතින් කාට කියන්නද මේවා? එතකොට ඒ කාලේ මේවා මේන්ටේන් කරනවා නම් එතනදිත් මම කියන්නේ හරි පරිපාලනයක් නැති එක තමයි මෙතන වෙලා තියෙන්නේ. අනිත් එක ගත්තාම ඔක්කොමලා ඉන්නේ ඉංජිනේරු. ඔක්කොම දක්ෂ හොඳ ඉගෙන ගත්ත හොඳ ඉංජිනේරු ඉන්නේ. නමුත් ඒක පේන්නේ නැහැ මේගොල්ලන්ට. එතකොට අර වහින කාලේට අපි ජල විදුලිය වැඩියෙන් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ගල් අඟුරු ටික අඩු කර ගන්න ඕනේ. මේ වගේ මේක හරියට මැනේජ් වෙන්නේ නැති එක, කළමනාකරණය වෙන්නේ නැති නිසා තමයි අද මේ විදුලි අරබුදයට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ අන්න ඒකයි. හොඳයි ඔබතුමන් බලශක්තියට සම්බන්ධ වූ සභාපති ධුරයක් ධර්මයෙන් කටයුතු කළ නිසා මේ බලශක්තිය සම්බන්ධයෙන් මට ටිකක් වැඩිපුර කතා කරන්නේ. මොකද ජනතාවට බරපතල ප්‍රශ්න මේ දවස්වල මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ගැටලුව නිසා පුනර්ජනනීය බලශක්තිය ඒක හිරු එළිය වෙන්න පුළුවන්, සුළඟ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මුහුදුරල වෙන්න පුළුවන්. ලෝකේ භාවිතා කරන ඕන තරම්. හැබැයි අපේ රටේ මෙච්චර නොමිලේ මේ හිරු එළිය ලැබෙද්දී, සුළං තියෙද්දී, වෙරළේ අපේ රැල්ල තියෙද්දී අපි යන්නේ නැහැ මේකට. මොකක්ද මෙච්චරටම පුනර්ජනනීය බලශක්තිය අතරම පැහැදිලිව කියන්න ඕනේ ඊට කලින් ජනාධිපතිවරයා බරපතල උත්සාහයක් ගන්නවා. ජනාධිපතිතුමා බරපතල උත්සාහයක් ගන්නවා පුනර්ජනනීය බලශක්තියට යන්න. එතුමන්ගේ සෑම සාකච්ඡාවකදීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවක් පවා අමතමින් එතුමන් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කතා කරනවා. හැබැයි එතුමන් ලංකාවට ආවට පස්සේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ නිලධාරීන් එක්ක කතා කරලා මේ පුනර්ජනනීය බලශක්තිය අපේ පවර් ප්ලාන්ට් වලට එකතු කරන්න හදනකොට, අපේ විදුලි ධාරාවට එකතු කරන්න හදනකොට අපේ අයට ඒක කරන්න බෑ. මොකද්ද පුනර්ජනනීය බලශක්තිය අපේ අයට මේ ධාරිතාවයට එක් කරන්න බැරි හේතු? එලර්ජික් පුනර්ජනනීය බල ශක්තිය ලබා ගන්න එක අපේ කට්ටිය විරුද්ධයි. මොකද මේ සියලු දෙනාම යැපෙන්නේ ඩීසල් මාෆියා එක මත. එතකොට ඩීසල් මාෆියා එකෙන් තමයි මේ ඉන්න ඔක ඇතුලේ ඉන්න ලොකු කට්ටිය ඔක්කොටම මේ ඒගොල්ලෝගේ ළමයි උගන්වන්න, ඒගොල්ලෝගේ ගෙවල් අරන් දෙන්නෙත් පිටරට මේ ප්‍රධාන පෙළේ නිලධාරීන්ට ඒ මාෆියා එකෙන් දෙන නිසා තමයි අද පුනර්ජනනීය බලශක්තිය ගන්න බැරි. ඉරේලියන් කොමිස් ගන්න බැරි හින්දාද මේ ගන්න නැත්තේ? ගන්න බැරි. පැහැදිලිවම ඒකයි. අනිත් එක මේකයි. දැන් මොකද්ද වෙන්නේ? දැන් පුනර්ජනනීය බලශක්තිය වලට මේ ටෙන්ඩර් දැම්මහම ඩීසල් කට්ටියම කම්පැනි දාලා අඩු ටෙන්ඩර් එකකට ලන්සුවක් දානවා. ඊට පස්සේ ඒකට අඩු ටෙන්ඩර් එකකට මේක යන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒගොල්ලෝගේ අඩු ටෙන්ඩර් එකට ගියාම ඒගොල්ලෝ ඒක අරගෙන ඒක කරන්න. ඊට පස්සේ එතනින්ම ඒක වැඩේ සම්පූර්ණයෙන්ම අතරින් සිද්ධ වෙලා තියෙනවා. මම කියන්නේ මේකයි. විදුලි බල මණ්ඩලයට කියන්න පුළුවන් හරි. අපි සූර්ය බලයට දෙනවා යුනිට් එකකට මෙච්චර ගාණක්. කැමති නම් ඒක දෙන්න ඕනම එක්කෙනෙකුට අවිල දෙන්න පුළුවන්. එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ නේ. අපි සුළං බලයට දෙනවා කියමුකෝ යුනිට් එකට රුපියල් 25ක් කියලා. රුපියල් 25ක් අපි දෙනවා. එතකොට කාට වුණත් මේ ඕන වින්මිල් පද්ධතියක් හයි කරලා ඒගොල්ලන් දන්නවා අපිට මේක 25ට දෙන්න පුළුවන් කියලා. අද ඒක නැහැ. ඒ தත්ත්වය ඇති කරගන්න මම දන්නවා ජනාධිපතිතුමා දැන් එතෙන්ට තමයි මේක තල්ලු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ බලහත්කාරයෙන් වගේ තමයි එතෙන්ටත් ඇවිල්ලා තියෙන්නේ. මොකද එතෙන්ට එනකන් මේගොල්ලෝ හැමදාම ඒක නොකර ඉන්න තමයි කටයුතු කරන්නේ. ඔබතුමා ජාත්‍යන්තරය පිළිබඳ සහ විවිධ රටවල් වලත් යම් උතුරතුරු සොයන පුද්ගලයෙක් හින්දා මම මේ ප්‍රශ්නය යොමු කරන්න හිතුවේ. ලෝකයේ දියුණු තාක්ෂණික ක්‍රමවේදයන්
අනේක වාරයක් තිබෙනවා. අලුත්ම තාක්ෂණය භාවිතා කරන රටවල් මේ පුංචි රටවල් පවා භාවිතා කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් විදුලි බලය නිෂ්පාදනය කරන්න දැන් පාවෙන බලාගාර ඕන තරම් තියෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් රටේ විදුලිය කපන්න නැතුව පාවෙන යම්කිසි බලාගාරයක් ගෙනල්ලා ඒ ඕන තරම් තින්නවා කම්පැනි ඒ සර්විස් එක දෙන්න. ඒක පාවෙන පාරුවක් වෙන්න පුළුවන්, නැවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන යම් හෝ යන්ත්‍රයක් වෙන්න, යන්ත්‍ර සූත්‍රයක් වෙන්න පුළුවන්. නවීන තාක්ෂණය යොදාගෙන ඕන තරම් අය සර්විස් දෙන්න, ඒ සේවා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සහ පුළුවන්කම තියෙනවා. අපි ඇයි මේ විදුලිය කප ඉන්නේ? ඇයි අපිට විදේශ රටවලින් හෝ තාක්ෂණය ගන්න බැරි? එතෙන්වත් අපි යන්නේ නැත්තේ ඇයි? නෑ අද වෙලා තියෙන්නේ විදුලිය කපන්න අද වෙලා තියෙන ප්‍රධාන හේතුව තමයි ඩොලර් නැති එකනේ. අද ඩීසල් ගන්න ඩොලර් නැහැ. අද ඩීසල් එක්කම මේ පවර් ප්ලාන්ට් ගෙනල්ලා මුහුදේ ස්ථාපිත කරලා විදුලිය දෙන අපි ඕන තරම් අපි net එකේ සර්ච් කරලා බැලුවොත් ඒ වගේ දෙන විවිධ යාත්‍රා පවා තියෙනවා. විවිධ තාක්ෂණික ක්‍රමවේද තියෙනවා. ඉතින් ඇයි අපේ රටේ මේ තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ අවධානයක් නැත්තේ? ඔබතුමා හිතන්නේ මොකක්ද? නෑ මේකයි අපිට දැන් තියෙන තත්ත්වයේ හැටියට අපිට මෙගාවොට් 4800 ගාණක් අපි නිෂ්පාදනය වෙනවා. අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් අපිට ධාරිතාවය තියෙනවා. එතකොට ඕනම අවස්ථාවක අපිට අවශ්‍ය වෙන්නේ මෙගාවොට් 3000ක් පමණ තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ අඩු වැඩි වශයෙන් 2500ක් උපරිම 3000ක්. එතකොට දැන් අද ඕක කළමනාකරණය කරගන්න බැරුවනේ අද ඉන්නේ. 4700 ඔව් 4700ක් තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ උපරිම මම මේ 500ක් වැඩිපුර දාලා කියන්නේ 3000යි. එතකොට 4700ක් තියෙනකොට 3000ක් දී ගන්න බැරුවනේ දැන් මේ දඟලන්නේ. ඒතර මෙතන තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. මෙතන තියෙන්නේ කොමිස් ගහන්න, මුදල් හම්බ කරන්න අර මාෆියා එකත් එක්ක වැඩ කරගෙන මේ රට අර්බුදයට තල්ලු කරන වැඩසටහනක් තමයි මේගොල්ලෝන්ගේ තියෙන්නේ. මම හිතන්නේ මේ චෝදනාව ඉතාම බරපතලයි. ඒ තුමන් විතරක් නෙමෙයි. රටේ ජනතාව සහ විවිධ දේශපාලන පක්ෂ සහ විවිධ වෘත්තීය සමිති පවා මේ බරපතල චෝදනාව දැන් කරමින් ඉන්නවා. ඉතින් ඒ නිසා මේක හොඳ දෙයක් නෙවෙයි. රටට ඉස්සරහට යන්න බෑ මේ වගේ තත්ත්වයක් තුළ. අපිට තව බොහෝ දේවල් තියෙනවා සාකච්ඡා කරන්නට. අපි අද අපේ ප්‍රවෘත්ති විකාශයෙන් සියලු ප්‍රවෘත්ති විකාශයෙන් අපි සඳහන් කරපු කාරණය නැවත් එක්ක ගිරෙනවද නැත්නම් මේ නැවේ සියලු දෙනාම එකතු වෙලා අත්වල බැඳගෙන ගොඩට යනවද කියන කාරණේ අපිට අද හිතන්න සිද්ධ වෙලා තියෙනවා. අපි කතා කරමු මේ ප්‍රශ්න පිළිබඳව උත්තර හොයාගෙන යමු. එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නීතිච්ඡ මෛත්‍රී ගුණරත්න මහතා සමගයි ටර්නින් පොයින්ට් අද අපි වැඩසටහනින් මේ ඔබ හමු වී සිටින්නේ. දැන් කෙටි විරාමයක්. එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නීතිච්ඡ මෛත්‍රී ගුණරත්න මහතා සමගයි අපි අද ටර්නින් පොයින්ට් වැඩසටහනෙන් මේ සාකච්ඡාව සිදු කරමින් සිටින්නේ. බොහෝ දේවල් අපි කතා කළා. ඒ කතා කරපු වැඩි කාරණා අපි නැඹුරු කළේ අපි මේ පත් වෙලා තින්න අර්බුදය ගැන. මේ කළුවර ගැන තමයි අපි කතා කරේ. විදුලි අර්බුදය පිළිබඳ මොකද බරපතලම ප්‍රශ්න බවට එය පත් වෙමින් තියෙන නිසා. හොඳයි අපි ඒ ප්‍රශ්නෙත් එක්කම ඈඳිලා තියෙන අර නිකන් මේ නේද අඹයාලු වගේ එකට ඈඳිලා තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා දැන් මේ ඩීසල් අර්බුදයත් පෙට්‍රල් අර්බුදය අපි කියමු ඉන්ධන අර්බුදයත් ඒ තත්ත්වයට ඇවිල්ලා පාරේ පැය ගණන් මිනිස්සුන්ට ඉන්න සිද්ධ වෙලා තියෙනවා බෝට්ටු ටික මුහුදු යන්නේ නැතුව වෙරළට ඇවිල්ලා තියෙනවා ඒ වගේම තමයි ගොයන් කපනවා බොහොම අමාරුවෙන් තමයි ගොයම හදාගෙන තියෙන්නේ නමුත් ඒ හදාගත්ත ගොයම කපා ගන්න භූතයාට හරි එහෙම නැත්නම් සුනාමියකට හරි දාලා ඒ මැෂින් ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයට අද ඇවිල්ලා තියෙනවා ඒ තරම් බරපතල තත්ත්වයට ඉන්ධන ප්‍රශ්නය උඩුදුවලා මේ අපේ රටේ ප්‍රශ්න ලේසි නෑ හැම එකක්ම උඩුදුවලා තමයි නවතින්නේ සුළු සුළුවට ඒවා නවතින්නේ නැති තත්ත්වයක් තියෙන්නේ මේ ඔබතුමා දේශපාලනඥයෙක් ඉඳලා ඔබතුමා මේ බොහොම මේ ඉහළ අයත් ආශ්‍රය කරන ඉඳ අහන්නේ මේ සාමාන්‍යයෙන් දේශපාලනඥයින්ගේ වාහන වලට තෙල් ගහන්න මේ කොහේ හරි තනක් තියෙනවද පේන්නේ නැතුව ගහන තැන මොකද ඒ කවුරුත් අපි පෝලිං වල දැක්කේ නෑ එහෙම තැනක් නෑ නේද මම දැනුවත් නැහැ එහෙම එකක් නෑ මොකද අපි කවුරුත් දැක්කේ නෑ දැන් ඔය තියෙන ලොකු වාහනේ තියෙන්නේ බරපතල වාහන තියෙන්නේ අන උදේ පාන්දරම ගිහලා ගන්නවා ඔබතුමා මම ඊළඟ ප්‍රශ්නේ නේද ඔබ කොහොමද ගන්නේ උදේ පාන්දරම ගිහලා තෙල් ගන්නවා අපිත් සෑහෙන උත්සාහයක් ගත්තා මාධ්‍ය සෑහෙන උත්සාහයක් ගන්නවා මේ ලොකු වාහන කොයි වෙලාවෙද මේ තෙල් ගහන්නේ කියලා බලන්න. ඒත් අපි මේ අපිට තාම හොයාගන්න බැරුණා ඔන්න පොඩි ඉගයක් තියෙනවා. එතකොට ගහන්නේ උදේලු ගිහිල්ලා. අනිත් අයත් උදේ ගහනවා ඇති කියලා කොහොමුණත් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට.
දැන් අපිට වෙලා තියෙන එදා වේල ටුවර්ස් එකක් වගේ. ඒ කියන්නේ නැව එනකම් බලන් ඉන්න ඕනේ. නැව આવොත් ඔන්න අපිට සතුටුයි. දැන් අපිත් බලන් ඉන්නේ මම හිතන්නේ නැව් ඇවිල්ලා තියෙන්නේ නමුත් සල්ලි නැහැ ගෙවන්න. දැන් ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. නැවට ණයවර ලිපි නිකුත් කරගන්න බැරි ප්‍රශ්න. සාමාන්‍යයෙන් මිනිස්සු ඉස්සර සතුටු වෙන්නේ තමන්ගේ පාරේ බස් එක එනවනම් සතුටුයි ආද බස් එක තියෙනවා කියලා. දැන් අපි සතුටු වෙන්නේ රටේ මිනිස්සු නැව ආවා. නැව එනවා කියනවා සතුටු වෙන්නේ. මේ වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම අපිට මේ වගේ අර්බුදයකට පත් වෙන්නට තරම් මේ වගේ දුරදිග නොහිතා කටයුතු කිරීමට හේතු වෙන කාරණේ ඔබ දකින්නේ මේක ඇමතිවරයාගේ වැරද්දක්ද ගවර්න්මන්ට් රජයේ වැරද්දක්ද එහෙම නැත්නම් මේ සඳහා උපදෙස් දෙන කණ්ඩායම් වල වැරද්දක්ද කොහොමද සියලු දෙනාම මේකට බරපතල ලෙස වග කියන්න ඕනේ. අනිත් එක විශේෂයෙන්ම දැන් අපිට තියෙන්නේ මේ රටේ ඩොලර් අර්බුදයක් නෙමෙයි තියෙන්නේ. පැහැදිලියි. එතකොට අපි ගිය අවුරුද්දේ මේ ආණ්ඩුව ගත්ත ඉතාමත්ම නරක තීන්දුවක් තමයි මේ පොහොර තානම් කරපු එක. ඒ හේතුව මම කියන්නේ ගිය අවුරුද්දේ මුළු අවුරුද්දම ගත්තම මාස 9ක් විතර හොඳට වැස්සා. මාස 3ක් විතර තමයි මේ වැස්ස නැතු පායන. එතකොට ගිය අවුරුද්දේ අපිට පොහොර තිබුණා නම් එහෙම අපිට අඩුම ගානේ අපේ කුෂිකර්මාන්තේ අපේ තේ කර්මාන්තේ අපි කෘෂිකාර්මික රටක් අපිට ඒ වයින් 140ක විතර වර්ධනයක් අපිට ගන්න තිබුණා. නමුත් පොහොර තානමත් එක්ක සිද්ධ වුණේ 140ක් අස්වැන්න පල්ලයට වැටිච්ච එක තමයි සිද්ධ වුණේ. එතකොට ඒක ගත්තාම 180ක ලොස් එකක් පාඩුවක් අපි වින්ද අපේ කුෂිකර්මාන්තය ගත්තා. දැන් අපි කොච්චර කතා කරත් තාමත් තේ කර්මාන්තයෙන් අපිට වැඩිම විදේශ විනිමය ලැබෙන්නේ. අනිත් එකේ ලැබෙන විදේශ විනිමයෙන් 80ක් 90ක්ම අපේ රටට ලැබෙනවා. මොකද දැන් ඇඟලුම් කර්මාන්තය ගත්තාම 90ක් පිටරටින් ගෙනල්ලා අපේ ශ්‍රමය විතරයි එකට එකතු කරන්නේ. ඊට පස්සේ ප්‍රොඩක්ට් එක. ඒක ෆයිනල් ප්‍රොඩක්ට් එක කියනවා. නමුත් තේ කර්මාන්තය ගත්තාම අපි ඒව ටික හරියට කරගෙන යන මේ ඩොලර් අර්බුදය මේ වෙනකොට අපිට මෙච්චර අමාරු තත්වයකටපත් වෙන්නේ නැහැ. එතකොට දැන් වෙලා තියෙන විෂම චක්‍රයකට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඩොලර් එක 202ට ආණ්ඩුව විසින් තියාගන්න හදනවා. නමුත් ඒක මවාපෑමක් නෙමෙයි. එතකොට මාකට් එකේ දැන් ඒක 250ක් 260ක් 65ක් වෙන්න පුළුවන්. චීනයේ අර අලුත් ඒගොල්ලෝගේ අවුරුද්ද ඉවරුනාට පස්සේ මේක 275 වෙනකන් වැඩි වෙන්න පුළුවන්. එතකොට අද සෙන්ට්‍රල් බැංක් එකට ඩොලර්ස් එනවට වඩා බ්ලැක් මාකට් එකෙන් ඩොලර් එන එක දැන් වැඩි වෙලා තියෙන්නේ. එතකොට මේකෙදි පැහැදිලිවම අනිත් එක මේ අධිපතිතුමා මහා බැංකුවේ අධිපතිතුමා ඒගොල්ලෝගේ කිසිම විෂන් එකක් නැති දර්ශනයක් නැති වැඩපිළිවෙලක් නිසා තමයි අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. එතකොට මම කියන්නේ මේ අද මේ රට මේ ඩොලර් අර්බුදයෙන් ගොඩ ගන්න නම් මේ ඩොලර් අර්බුදයෙන් ගොඩ ගන්න නම් අඩුම ගානේ රටක් හැටියට අපි මේක පවත්වාගෙන යන්න ඕනේ. මොකද දැන් අපේ වාසනාවට ලෝකේ වාසනාවට මේ කොවිඩ් වසංගතය හිමින් තුරන් වීගෙන යනවා. එතකොට ලංකාව රටක් හැටියට අපිට දවසකට විදේශ සංචාරකයෝ 10000ක් 15000ක් දවසකට මේ රටට ගෙන්න ගන්න පුළුවන් නම් එතකොට අවුරුද්දකට විශාල ප්‍රමාණයක් ලක්ෂ 50ක් 60ක් විතර අපිට ගෙන්න ගන්න පුළුවන් වෙනවා. එතකොට එහෙම වුණොත් එහෙම අපේ ඩොලර් සංචිත ටික සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. නමුත් අද මොකක්ද වෙලා තියෙන්නේ? මේ හරි කලමනාකාරණයක් නැතුව මේ කරගෙන ගිය වැඩපිළිවෙලෙන් මොකක්ද වෙලා තියෙන්නේ? අපිට දැන් එන සංචාරකයන්ගෙන්වත් අපිට සහනයක් ලබා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද අද වෙලා තියෙන්නේ අද යුරෝපීය රටවල් වල කියලා තියෙනවා ලංකාව බංකොලොත් තත්ත්වයට පත් වෙගෙන යනවා. ලංකාවට යන්න එපා. ගියොත් ඩීසල් නැහැ, කණ්ඩ නැහැ, විදුලිය නැහැ. කවුද මොන සංචාරකයා දෙන්නේ අද විදුලිය නැතුව මේ හෝටල් එකේ නවතින්න? කවුද මොන සංචාරකයා දෙන්නේ ඩීසල් නැතුව අද මේ පයින් යන්න එනවද කවුරුත්? ඒක නිසා අද මේ කරලා තියෙන මේ හරි පරිපාලනයක් නැතුව කරලා තියෙන වැඩපිළිවෙල නිසා මොකක්ද වෙලා තියෙන්නේ? අද අපිට නැගිටින්න තියෙන තත්ත්වයක්වත් අපිට අයින් වෙලා තියෙනවා කියන එක තමයි කියන්නේ. හොඳයි දැන් ඔබගේ පක්ෂයේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ දැන් එහි ඔබ ප්‍රධාන ලේකම්වරයා මේ පක්ෂයක් විදිහට දේශපාලන පක්ෂයක් විදිහට වගකීමක් යුතුකමක් තියෙනවා මේ වැටිලා ඉන්නවා නම් දැන් යම් කිසි විදිහට රජයට පේන්නේ නැත්නම් එය පෙන්වා දෙන්න. මොකද අපි සියලු දෙනාම තමයි දැන් එකට නැගිටින්න වෙලා තියෙන්නේ නැත්නම් මේ පක්ෂ විදිහට නැගිටින්න ගියොත් ඒක කොහොමද නැගිටින්න වෙන්නේ නැහැ. පැහැදිලිවද? ඔබේ තියෙන අදහස සහ ඔබේ පක්ෂයේ තියෙන අදහස මොකද්ද? අපිට ඩොලර් නම් ප්‍රශ්නය ඩොලර් කොහෙන්ද අපි හොයන්නේ? මම කරුණු 16ක් 17ක් තියෙනවා. අපේ ඩොලර් සහ අපේ රට කොයි විදියටද හරවන්න ඕනේ කියන එක. දැන්
ඔබතුමාලගේ මේ ප්‍රෝග්‍රෑම් එකත් හැරෝම් ලක්ෂණේ ටර්නින් පොයින්ට්. එතකොට දැන් අද රටට අවශ්‍ය වෙලා තියෙන ටර්නින් පොයින්ට් එකක් අවශ්‍ය වෙනවා. අද රටට නැත්තේ ඒකයි. මොකද මං බලාපොරොත්තු වෙන්නේ මේ පෞගිය වෙච්ච දේවල් ගැන ඇවිල්ලා මෙතන කතා කරන එක නෙමෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන ටර්නින් සැබවින්ම ටර්නින් පොයින්ට් එකක්. කොතනින්ද මේක හරවගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් කියන එක තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක නිසා මම මේ ඔබතුමාලට මම කියන්නේ මේ සැබෑ හැරවුම් ලක්ෂ්‍ය නම් අපි කුෂිකාර්මික රටක්. අපේ ශ්‍රී ලංකාවේ තේ make this the world's cup of tea. ලංකාවේ තේ නැතුව හරියට තේ බ්ලෙන්ඩ් එකක් දාන්න බෑ. එතකොට අපිට තියෙන්නේ අපේ තේ නිෂ්පාදනය, අපේ තේ අලවිය මේ ලෝකේ ඉස්තරම්ම තැනකට ගෙනියන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒක තමයි එකක්. ඒකෙන් එන ඩොලර් වලින් 80%ක් එන්නේ අපිට. මේ පොළවේ හදන තේ, මේ පොළවේ වැඩ කරන මිනිස්සු, ඒක අපිට එනවා. දෙවෙනි එක තමයි vegetable basket of Asia. ආසියාවට අපිට පුළුවන් මාලදිවයිනට අපි දැම්ම කරනවා. අපිට ඉන්දියාවට සුළුයින් කරන්නේ. ඉන්දියාවට, පාකිස්තානයට, බංග්ලාදේශයකට මේ වගේ රටවල් රාශියකට පුළුවන් අපිට අපේ එළවලු සහ පළතුරු එවන්න. එතකොට දැන් මිනිස්සු කියනවා මේ මත්තල හැදුවා මත්තල හරි අපරාධයක් කියලා. මං කියන්නේ නෑ. මත්තල දැන් හදලා තියෙන්නේ අපේ සල්ලි වියදම් කරලා තියෙන්නේ මත්තල පාවිච්චි කරන්න වැඩකට ගමු. මත්තල පාවිච්චි කරන්න නෝරලිය, බදුල්ල, මුන්රාගල, අම්පාර, හම්බන්තොට මේ දිස්ත්‍රික්ක පහේ අපි vegetable basket of Asia ආසියාවට එළවලු සහ පළතුරු සපයන මාකට් එකක් හැටියට අපිට පුළුවන් මේ දිස්ත්‍රික්ක පහෙන් ඒ අවශ්‍ය එළවලු පළතුරු ටික හදාගෙන මත්තල එයාපෝට් එකකින් අපිට පිටරට අරින්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මේවා කරන එකෙන් මොකක්ද වෙන්නේ? ඩොලර් ලංකාවට එන්නේ නැද්ද? අපේ ගොවියට සල්ලි යන්නේ නැද්ද? ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නැද්ද? මේක අනිවාර්යයෙන්ම වෙනවා. සමහරවිට ඔබේ පක්ෂය සහ ඔබේ අදහස් නෙමේ ඔබ ඉදිරිපත් කරන්නේ. දැන් ඔය පළතුරු ටික හදන්න, එළවලු ටික හදන්න, يعني ඔබේ පක්ෂයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම රසායනික පොහොර දෙනවා කියන එක කියන්නේ. අනිවාර්යයෙන්ම. නෑ මේකයි රසායනික පොහොර තානම් කරගෙන එහෙම නැත්නම් නැති කරලා මේක කරන්න බෑ. හැබැයි good agricultural practices. ඒ කියන්නේ රසායනික පොහොර ඉතාමත්ම ප්‍රවේශමෙන් පාවිච්චි කරන විදිහේ ක්‍රමවේදයක් අපිට හදන්න පුළුවන්. ඒක මධ්‍යම පළාතේ ඉන්නකොට මම කරා, ඌව පළාතේ ඉන්නකොට මම කරා good agricultural practices. ඒ කියන්නේ අද අපේ කෘෂි කර්මාන්තය පොඩ්ඩක් අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. අපේ green houses ගේන්න ඕනේ. ටෙක්නොලොජිත් එක්ක අපි යන්න ඕනේ. මොකද මේකයි අද ගොවියා හැමදාම හිඟන්න බවට පත් වෙලා තියෙන්නේ. කිසල් ගෙඩි හැදුවත්, අඹ හැදුවත් 150ක් එක්ක සත්තු කනවා. එහෙම නැත්නම් ඒක විනාශ වෙනවා. අතරමැදියට යනවා. එතකොට තැලෙනවා. 150ක් මේකේ නැස්ති වෙනවා. එතකොට මම කියන්නේ මේ කර්මාන්තය කරනවා නම් දැන් අපි යන්න ඕනේ green houses. හැම ග්‍රාම සේවක කොට්ටාශයකම green houses 10ක් 15ක් ඇති කරන තත්ත්වයකට අපි යන්න ඕනේ. green house එකක් හදන්න පොඩි වියදමක් යනවා. නමුත් ඒක හැදුවට පස්සේ ඒකෙන් එන ආදායම අවුරුදු 2-3කින් ඒ ආදායම සම්පූර්ණයෙන් පිරවන්න පුළුවන්. මොකද 80%ක්ම ගොවි මහත්මයාගේ ආදායම 80%කින් විතර වැඩි වෙනවා ඒක. ඉතින් අන්න ඒක තවත් කාරණයක්. එතකොට දැන් අපේ රටේ අපේ තියෙන කුළු බඩු අපේ කුරුඳු ගත්තාම අපි තමයි ලෝකේ තියෙන හොඳම කුරුඳු නිෂ්පාදනය කරන්නේ. නමුත් තාමත් අපි අර කුරුඳු බේල් කරලා පිටරනවා. තාම කුඩු කරලා අපිට අරින්න ක්‍රමයක් නැහැ. කුරුඳු බේල් කරලා අරනකොට කිලෝයකට රුපියල් 2000යි. නමුත් මේක කුඩු කරලා ඇරියොත් රුපියල් 5000යි. එතකොට වැලියු ඇඩිෂන් එකක් ඒකට නැහැ. ඉතින් මෙන්න මේ වගේ එකින් එක ටූරිසම් ගත්තාම මේක ඇත්තටම මේ ලංකාව කියන්නේ දිව්‍ය ලෝකයක් වගේ රටක් නෙමේක. මේකේ කලාප ඕන විදිහේ කලාප තියෙනවා. එතකොට මේ land like no other. එතකොට මේ ප්‍රොමෝෂන් එක අයියද කරන්නේ නැත්තේ? අද ඇමතිවරු කී දෙනෙක් ඉන්නවද? හැම සබ්ජෙක්ට් එකටම ඇමතිවරු ඉන්නවා. මම කියන්නේ ටූරිසම් තමයි අද අපිට තියෙන මේන් source of income. ආදායම උපදින්න පුළුවන් තැන තමයි ටූරිසම්. එතකොට ටූරිසම් වලට මම දකින හැටියට එක මිනිස්ටර් කෙනෙක් මදි. එක මිනිස්ටර් කෙනෙක් මේන් ටූරිසම් මිනිස්ටර් කෙනෙක් දාන්න පුළුවන්. තව 5 දෙනෙක් දාන්න පුළුවන්. අපිට ඉන්දියාවට එක්කෙනෙක් දාන්න පුළුවන්. ඉන්දියාව තමයි අද අපේ හොඳම මාකට් එක වීගෙන එන්නේ. කෝටිපතියෝ ලක්ෂ විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ ඉන්නවා. පාකිස්තාන්, එතකොට මැද පෙරදිග, චීනය,
සිංගප්පූරුව සහ යුරෝපය. ඔතන ඉන්නවනේ මේ තානාපතිවරු එතනට මං එනවා. තානාපති කාර්යාලවල ඔක්කොම ඉන්නේ කවුද? මේ හෙන්චයියෝ පත් කරලා ඒගොල්ලෝ paid to rest. ඒගොල්ලන්ට සල්ලි ගෙවන්නේ මොකද්ද? ඒ ගිහලා හොඳ කාලයක් ගත කරලා ඉන්න කියන එකනේ. පොඩි ජොලියක් ගන්න තමයි ඒක දාලා තියෙන්නේ. එතකොට ඒ වයින් වැඩ නොකරන නිසා තමයි අද අපිට යම්කිසි ප්‍රශ්න රාශියකට අපිට මුණ පාන්න සිද්ධ වෙලා තියෙන්නේ. අනිත් එක තමයි අද දැන් මේ රටේ ලංකාවේ බුද්ධාගම තියෙනවා. නමුත් අපි බුද්ධාගමේ මොකද්ද අපි ගන්න ප්‍රයෝජනේ? අද ලෝකයේ මිනිස්සු යුරෝපා රටවල මිනිස්සු අද බුද්ධාගම සොයාගෙන එනවා. මෙඩිටේෂන් ඒගොල්ලෝ භාවනා ඇයි අපිට ඒගොල්ලොන් ගෙන්න ගන්න බැරි? ඇයි අපිට ඒක මේ රට ඒ දිශාවට අපිට හදන්න බැරි? peace of mind මේක හදා ගන්න බැරි. එතකොට අද හැම ග්‍රාම සේවක කොට්ටාසකම පන්සල් තියෙනවා. එතකොට මේ පන්සල් වලට ඇත්තටම මේ ගම්වල පන්සල් වලට ගියාම ඉතාමත්ම සුන්දර හිත නිවෙන තැනක් බවට ඒවා තාමත් තියෙනවනේ. ඒවා මේක නිස්කලංක තැන් බවට තාමත් තියෙනවා. ඒවා තාම මේ කැරොල් වෙලා නැහැ පන්සල් ටික ගත්තාම. එතකොට ඒ වගේ peace of mind, part to truth, මෙන්න මේ වගේ ප්‍රොමෝෂන් මේ වගේ වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කරලා මිනිස්සු ගෙන්නනවා නම් අන්න ඩොලර් වෙනවා. මං කියන්නේ මේක හෙට වෙන්නේ නැහැ. නමුත් මේක ඒ දිශාන්නතියට මේක හැරෙව්වොත් මේක හැරවුම් ලක්ෂණයක් වෙන්නේ නැද්ද? එතකොට ඊට පස්සේ දැන් අපිට අවුරුදු 10කට 15කට කලින් මොකක් හරි ඩිග්‍රී එකක් කරන්න වුණොත් එහෙම හැමදාම පිටරට යනවා. මොකද ලංකාවේ යුනිවර්සිටි වලට ළමයි 20000ක් 25000ක් තමයි ගන්න පුළුවන්. පාස් අවුට් වෙනවා 200,000ක් විතර. එතකොට මේ අවුරුදු 15 20 තුල ලංකාවේ යුනිවර්සිටිස් එක පෞද්ගලික යුනිවර්සිටිස් හැදුනා. ඒක තුලින් අපි පිටරට යන්නේ නැතුව මෙහෙම ඉගෙන ගන්න අපි පටන් ගත්තා. එතකොට මේක এডুকেෂන් හබ් එකක් කරන්න පුළුවන් මේ ලංකාව. මේක හෙල්ත් හබ් එකක් කරන්න පුළුවන් ලංකාව. මොකද අද මෙහි ඉන්න දේශපාලඥයෝ සියලු දෙනාම අසනීප වුණාම යන්නේ සිංගප්පූරුවට ගිහලා බේත් ගන්න. එතකොට ඉන්දියාව හෙල්ත් හබ් එකක් වෙලා ඉවරයි. නමුත් අපිට අද ඉන්දියාවේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? අපේ තියෙන පාරිසරික ලක්ෂණ ඉන්දියාවේ නැහැ. ඒ කියන්නේ මේ ලංකාවේ අපේ තියෙන කොළ පරිසරය, ගස්, ඒ කියන්නේ පිරිසිදුකම ඉන්දියාවේ නැති නිසා අපිට පුළුවන් ඒ හෙල්ත් ටුවරිසම් එක මෙහෙට තවත් ශක්තිමත් කරන්න. ඉතින් මේ වගේ මම ඔබතුමාට මේ කරුණු ටික කමං. එතකොට ඔබතුමාට ඕන විදිහට ප්‍රශ්න ටික අහන්න පුළුවන්. ආයුර්වේද ගත්තාම අපි ඉතුරු ටික කෙටියෙන් අපි සඳහන් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ආයුර්වේද ගත්තාම එතකොට back office operations කියන්නේ දැන් ඔය credit card companies, bank transactions, මේවා back office operations ටික කොහොම ලංකාවේ කරන්න පුළුවන්. මේ stock exchange එක මොකද British stock exchange මේ ඇවිල්ලා තියෙන ලංකාවට. ඒකේ එක්කෙනෙක්ගේ පඩිය කොටස් වෙළඳ පොළ ඒ කියන්නේ ඒ බෑක් ඔෆිස් ඔපරේෂන් එක. ඒකේ එක්කෙනෙක්ගේ පඩිය ඩොලර් 1000යි. එතකොට අපි එතෙන්ද නෙමෙයිද අපි යන්න ඕනේ. ඉතින් ඒවා එන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ අපි හදලා දෙන්න ඕනේ. එතකොට දැන් හම්බන්තොට අපි වරායක් හදලා තියෙනවා. හම්බන්තොට විශාල සම්මන්ත්‍රණ ශාලාවක් තියෙනවා. මේක මේ පළාතේම මැරිටයිම් සෙන්ටර් එකක් බවට මේක පත් කරන්න පුළුවන්. මැරිටයිම් අද මැනුෆැක්චරින් යුනිවර්සිටි එකක් එක්තන දාන්න පුළුවන්. ඉතින් මේ වගේ විශාල මේක් ශ්‍රී ලංකාවේ හෝම් ලංකාව දැන් අද ඔබතුමා දන්නවා මේකේ ඉන්න සල්ලිකාරයෝ දේශපාලඥයෝ සිංගප්පූරුවේ ගෙවල් තියෙනවා. එංගලන්තේ ගෙවල් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ගෙවල් තියෙනවා. ඒගොල්ලන්ට තියෙනවා සල්ලි ඒ රටවල ගෙවල් හදාගන්න. නමුත් අපි මේ රටේ කාටවත් ඇවිල්ලා ඉඩම් ගන්න ගියාම ලොකු ප්‍රශ්න ඇති කරනවා. ඉතින් මම කියන්නේ මේක් ශ්‍රී ලංකාව හෝම් කියන concept එක දාපුවාම පිට රටවල් වල ඉන්න කට්ටියට පුළුවන් ලංකාවේ ඇවිල්ලා ටැක්ස් එකක් ගහන්න පුළුවන්. ඒ ඉඩම් අරගෙන ඒගොල්ලන්ට මේ සංවර්ධනය කරන්න පුළුවන්. මේක මෙහි ජීවත් වෙන්න පුළුවන්. මේක ඒගොල්ලන්ගේ රට බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔබතුමා හැබැයි ඒක කියලා මේ තියෙන ඡන්ද ටිකක් නැති වෙයිද දන්නේ නැහැ. මොකද රට විකුණන්න හදනවා කියන නැති මේ රට විකුණලා ඉවරයිනේ දැන්. මේ රට විකුණන්නේ නැහැ කියපු කට්ටිය දැන් රට විකුණලා නැද්ද? අපි රට දැන් ඉන්දියාවට විකුණන්නේ නැද්ද? චීනට විකුණලා නැද්ද? මේක අනිත් හැම රටටම විකුණලා අපි බංකොලොත් වෙලා නැද්ද? ඉතින් මං කියන්නේ මේකයි. කවුරු මොනවා කිව්වත් හොඳ දේ මේ රට වෙනුවෙන් කරන්න හොඳ දේ කියලා අප කියන්න මම බය වෙන්නේ නැහැ.
ඔබ කියන්නේ විප්ලවීය වෙනසක් ඇති කළ යුතුයි. නැතු කරන්න ඕනේ. නැතුව මේ කෑ ගහගෙන පෙළපාලි ගිය පළියට ක්‍රමය ඔබ කියන්නේ ඉවත් කරන්න. අනිවාර්යයෙන්ම ඉවත් කරන්න. ඔබේ පක්ෂෙම සම්පූර්ණ මතයද මේ? මගේ පක්ෂේ මතය මොකද මේකයි. අපි මේ රටට ආදරේ. මටත් තිබුණා පිට රටකට වෙන රටකට යන්න. මගේ ළමයිවත් මං ඉගෙන පිට රට ඇරලා ඉගෙනුවේ නැහැ. මේ රටේම තමයි ඉගෙනුවේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේකේ ඉන්න මේ කොච්චර ප්‍රශ්න තිබුණත් මම කියන්නේ මේ වගේ රටක් මේ ලෝකේ වෙන තැනක නැහැ. මේ ප්‍රශ්න තියෙද්දි මේකෙන්ම තමයි අපි නැගිටින්න ඕනේ. මේකෙන්ම තමයි අපි ඉස්සරහට යන්න ඕනේ කියන තත්ත්වය තමයි මම ඉන්නේ. ඔබතුමා පැහැදිලි ලෙසම ඔබතුමා ඉදිරිපත් කරපු යෝජනා ඔබතුමාගේ පක්ෂය සහ ඔබතුමා ඉදිරිපත් කරපු යෝජනා එක කණ්ඩායමක් විදිහට ඊටාම මම හිතන්නේ ඒ පිළිබඳව දැඩි ලෙස සිතා බැලිය යුතුයි. එහි ඇත්තටම සාධනීය කාරණා ගණනාවක් තිබෙනවා. මම හිත ඒ කාරණා 16ම ඔබතුමා 16ක් කිව්වනේ. 16ක් මම 16 කිව්වේ නැහැ තාම ඉවර නැහැ. 16ක් තියෙනවා. ඒ නිසා නමුත් එය සියල්ලම කියන්න වෙලා මදින්ද අපි කාලය කොහොම හරි කළමනාකරණය කරගෙන එය සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඇත්තටම ඒ තුල සාධනීය කරුණු කාරණා රසක් තිබෙනවා. මට තියෙන ප්‍රශ්නය දැන් මෛත්‍රී ගුණරත්න නම් වූ දේශපාලඥයාගේ ඔබතුමන්ගේ ජනාධිපති නීතිඥවරයාගේ මේ වගේ රට හදන්න කියන යෝජනාවලියක් තියෙනවා. මේක අද ඊයේක පහළුණ දෙයක් වෙන්න බෑනේ. ඔබතුමන්ලට බලය තිබුණු කාලයක් තිබුණා. ඔබතුමත් ඒ බලයට සම්බන්ධ වෙච්ච කාලයක් තිබුණානේ. මේ යහපාලන ආණ්ඩු කාලෙදී ඔබතුමාගේ ওই යෝජනාවන් දැන් ඒ කාලේ ඊට වඩා හොඳ යෝජනා තියෙන්නේ නැතිනේ. ඒ කාලේ ක්‍රියාත්මක කරන්න බැරි වුණා. මේකයි මට කියන්න පුළුවන්. ඒ කියන්නේ මම කරපු වැඩ මම කතා කරන එක වැරදි. කියන්නේ මං ගැන පුරුසාරන් දොරන එක වැරදිනේ. නමුත් මම මධ්‍යම පළාතේ ආණ්ඩුකාරය හැටියට කටයුතු කරා. ඌව පළාතේ ආණ්ඩුකාරය හැටියට කටයුතු කරා. ඔබතුමා එහෙ ඉන්න ජනමාධ්‍ය වේදිකෙන් අහන්න ආණ්ඩුකාරවරයෙක් හැටියට හරියට වැඩ කරාද නැද්ද කියන එක. මධ්‍යම පළාතට යනකොට නුවර තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තිබුණේ කුණු කන්දේ ප්‍රශ්නේ. මාසයක් ඇතුළත මම ඒක පාලනය කරා. ඌව පළාතට යනකොට බදුල්ල ප්‍රධාන නගරේ ප්‍රධානම ප්‍රශ්නේ වෙලා තිබුණේ කුණු ප්‍රශ්නේ. සහ ඔබ මහනුවර තිබුණු ට්‍රැෆික් එක රථ වාහන තදබදය සම්බන්ධව සම්පූර්ණයෙන්ම අපි ඒ කියන්නේ මේකයි මම කියන්නේ අවධානය යොමු වෙච්ච හැමදේම අපි හරියට කරා. මම යනකොට පළාත් සභාවක් තිබුණේ නැහැ මධ්‍යම පළාතේ. වැව් 40ක් හැදුවා. වැව් 40ක් එලංගා පද්ධති දෙකක් හැදුවා. අක්කර 800ක් 1000ක් විතර එක එලංගා පද්ධතියකින් අපි මේ නගුලට යට කරා. ඉතින් මේ වගේ වැඩ කරන්න පුළුවන්. ඔබතුමා දැන් ඔබතුමා නිලධාරියෙක් විදියට හෝ ආණ්ඩුකාරවරයා විදියට හෝ තනතුරක් ගන්නකොට ඔබනේ කරලා තියෙන්නේ. ඔබ කියන ඔබේ උපදේශ වලට අනුව ඔබ තනතුරක් දරනකොට ඒක කරලා තියෙනවා. නමුත් මම කියන්නේ ඔබ මේ ඉදිරිපත් කරන යෝජනා ඒ කාලේදී ඔබට ඉදිරිපත් කරලා ඒ කාලේ හිටපු ජනාධිපතිවරයාත් බොහොම ඔබේ හිතවත්. අපි හොඳින් දන්නවා අය. එතකොට මේ වගේ තිබුණු යෝජනා එදා ක්‍රියාත්මක කරා නම් අද ඔය ඩොලර් ප්‍රශ්නෙලවත් එහෙම නැත්නම් සංචාරක ප්‍රශ්නෙලවත් මේ තෙල් අර්බුදයටවත් මහ ලොකු අර්බුදයක් ඇති වෙයි කියලා මම නම් විශ්වාස කරන්නේ. මොකද එච්චරට හොඳ දේවල් ඔතන තියෙනවා. නෑ මේකයි. මේක පළාතකට විතරක් සීමා කරලා හරියන්නේ නැහැ නේ. මේක මුළු රටටම කරන්න එපා. ඒතර මං කියන්නේ මේ දැන් අපි ඉදිරිපත් කරන්නේ ඒ වෙලාවේ ආණ්ඩුකාරවරයා හැටියට කටයුතු කරනකොට අපි පළාතක තිබිච්ච ප්‍රශ්නත් එක්ක තමයි අපි වැඩ කටයුතු කරගෙන ගියේ. නමුත් මං කියන්නේ මේක නැෂනල් පොලිසි එකක් හැටියට මේක හදාගන්න එපා. මේක ජාතික ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ. එතකොට මේක හැමතැනින්ම මේක ක්‍රියාත්මක වෙනවානේ. ඒකයි මම කියන්නේ. එතකොට දැන් අපි දේශපාලන පක්ෂයක් හැටියට අපි කියන්නේ මේ රට ගොඩ ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හැකියාව ඒ හයිය ඒ විශ්වාසය මට තියෙනවා. අනිත් එක තමයි මේ රජයේ නිලධාරීන් වැඩ කරන්නේ නැහැ කියලා කියනවනේ. මම ආණ්ඩුකාරකම කරනකොට මමත් ඒ මානසිකත්වයෙන් තමයි මම ගියේ මේ වැඩ කරන්නේ නැහැ කියලා. නමුත් මම කියන්න සන්තෝෂයි ඒ දෙපළාතම හිටපු රජයේ නිලධාරීන් ඉතාමත්ම හොඳට වැඩ කරා. මට සම්පූර්ණයෙන්ම සහයෝගය දුන්නා. අපිට සාර්ථකභාවය කරගන්න පුළුවන් උනේ ඒ රජයේ නිලධාරීන්ගේ උදව් නිසා. නැතුව මට තනියෙන් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද ඒගොල්ලන්ට වෙලා තිබුණේ ඒගොල්ලන්ට හවුවරණක් නැහැ. ඒගොල්ලොන්ව බලා ගන්න කවුරුත් නැහැ. ඒගොල්ලන්ට ශක්තියක් දෙන්න කවුරුත් හිටියේ නැහැ. නායකත්වයක් දෙන්න කවුරුත් හිටියේ නැහැ. ගයිඩ්ලයින් එකක් මාර්ගෝපදේශයක් තිබුණේ නැහැ. මාර්ගෝපදේශයක් ශක්තියක් ඒගොල්ලොන්ව නිරපරාධේ අමාරුවේ දාන්නේ නැත්තම් මේ රජයේ සේවකයන්ගෙන් වැඩ කරන්න බැහැ කියන එක බොරුවක්. මට ඕන අභියෝගයක් අපි බාර ගන්න ලෑස්ති. ඕනම තැනක ගිහිල්ලා වැඩ කරලා අපිට පෙන්වන්න පුළුවන් මේ රජයේ සේවකයොත් එක්ක වැඩ කරන්න පුළුවන් කියන එක. හොඳයි. මම හිතන්නේ අර මේ කතාව කිව්වට කමක් නැහැ. මොකද අපේ ජනවහරේ තියෙන එකක් අර කොටන කුකුලට කොයි පිටියක් එකයි කියලා කියනවා. ඒක නිසා මම හිතන්නේ වැඩ දන්න කෙනාට වැඩකාරයාට කොහේ ගියත් ඒ වැඩ ටික කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා පැහැදිලි ලෙසම එතුමන් අභියෝගයක් ඉදිරිපත් කරන්නේ. මට ඕන තැනක දෙන්න ඕන තැනක මම ගිහිල්ලා
මගේ වැඩ ටික පෙන්වන්නම් අනිවාර්යයෙන්. ඒ නිදාගෙන ඉන්න තැන් අවදි කරලා පෙන්වන්නම් කියලා. මම හිතන්නේ ඉතා හොඳ අභියෝගයක්. දේශපාලනඥයෙක් විදිහට කරන මේ අභියෝගය. මොකද හේතුව අද දවසේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇත්තටම සමහරවිට මේ අභියෝග දිනා ගන්න බෑ. සමහරු මාධ්‍යයට ඇවිල්ලා සංදර්ශන කරනවා විතරයි. මාධ්‍යයට ඇවිල්ලා සමහරු අඬනවා වගේ. ඒ තරමටම දුක කියනවා. නමුත් දුක කියනවට වඩා ජනතාවගේ ප්‍රශ්න විසඳගෙන මේ ප්‍රශ්න අවබෝධ කරගෙන මේ ප්‍රශ්න වලට උත්තරයක් හොයනවා නම් පැහැදිලි විදිහට ලෙසම දැන් අපි ගත්තොත් ඉස්කෝලේ එක ගත්තොත් නේද පාසලක ගත්තොත් මේ විදුහල්පතිතුමාට හරි නියෝජ්‍ය විදුහල්පතිතුමාට හරි වැරද්ද සම්පූර්ණයෙන්ම බාර දෙන්න බෑ. රටක් ගත්තොත් රටේ නායකයාටම හෝ එහෙම නැත්නම් අගමැතිවරයාටම මේ චෝදනා එල්ල කරන්න බෑ. ඊට පල්ලෙහා ඉන්න කණ්ඩායම් මැති ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු වෙන්න පුළුවන්. නිලධාරී මට්ටමේ සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඔවුන් අභියෝගේ බාර ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ අභියෝගය මම හිතන්නේ රටේ නායකත්වයත් එක්ක එකතු වෙලා සියලු දෙනා එකට එකතු වෙලා කරනවා නම් අපිට ඉක්මනින් රට ගොඩ ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම දැන් අවධාරණය කරන්නේ මේ ආණ්ඩු මහරු කරන්න හෝ එහෙම නැත්නම් මේ ඔලුගඩි මාරු කරන එක නෙමෙයි. මේ වෙලාව එහෙම දෙයක් කරන්න බෑ. යුක්‍රේන රුසියා අර්බුදය වගේ මේ ඒ වගේ තත්ත්වක නෙමෙයි අපේ රට තියෙන්නේ. අපි වෙනත් තැනක ඉන්නේ. ඒ නිසා සියලු දෙනා එකතු වෙන්න ඕනේ. අන්න එතෙන්ඩයි මනස හදා ගන්න ඕනේ. එකතු වෙලා අපි රට ජය ගමු. කෙටි වෙලාවකට යමු. යලිත් සාකච්ඡා කරමු. එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්තුමා ජනාධිපති නීතේෂ මෛත්‍රී ගුණරත්න මහතා සමගයි අපි අද ටර්නින් පොයින්ට් තුලින් සාකච්ඡා කරමින් සිටින්නේ. විවිධ කරුණු කාරණා රසක් පිළිබඳව අපි මීට පෙර වැඩසටහන ආරම්භයේ සිට සාකච්ඡා කළා. දැන් අපි පොඩ්ඩක් අවධානය යොමු කරමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මුළුමහත් ලෝකයේම දැඩි අවධානමකට ලක් කර තිබෙන අවධානමකට ලක් කරමින් තිබෙන ඒ වගේම නොසන්සුන් තත්ත්වයකට පත් කර තිබෙන යුක්‍රේන රුසියා අර්බුදය වෙතට යන්නට තමයි සූදානම් වෙන්නේ. දැන් මේ රුසියානු යුක්‍රේන අර්බුදය ඇත්තටම නීතිතුමා දැන් මේ පේන විදිහට ලෝක යුද්ධයක ආරම්භයක පෙරනිමිති පහල කරලා තියෙන තත්ත්වයක් පේන්නට තිබෙන්නේ. දැන් මේකේ අතුරු ඵල විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ලෝකයේ රටවල් ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අතරතුර අපිත් ප්‍රබල රටක් කියන්නේ මේ අතුරු ඵල වලට මුහුණ දෙන්න ඉන්න ප්‍රබල රටක්. කොහොමද මේ වගේ යුද්ධමය වාතාවරණයක් තුළ මේ වගේ බලගතු රටවල් දෙකක යුද්ධමය තත්ත්වයක් තුළ අපි ඒකට මුහුණ දෙන්න සූදානම්ද? අපිට මේ අද රටේ තියෙන තත්ත්වයට එක්ක අපි සූදානම් නැහැ. විශේෂයෙන්ම මේ රටවල් දෙකෙන්ම අපේ තේ වලින් වැඩිපුර ප්‍රමාණයක් රුසියාව සහ යුක්‍රේන වගේ රටවල් අපේ තේ ගන්නවා. ඒ වගේම මෑත කාලයේ සංචාරක කර්මාන්තය ගත්තාම මම හිතන්නේ සංචාරකයන්ගෙන් 40% විතර ওই රටවල් වලින් තමයි ලංකාවට එන්නේ. එතකොට මේ දෙකම අපිට බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ යුද්ධේ. එතකොට මේක නතර කරන එක තමයි මම හිතන්නේ අපි රටක් හැටියට අපිට බල කරන්න අපි කියන ඒවා හරියද කියන එක දන්නේ නැහැ. නමුත් මම හිතන්නේ දැන් අපේ කාදිනල්තුමා වතිකානුවට ගිහිල්ලා තියෙනවා. කාදිනල්තුමාට පුළුවන් පාප්වාන්සිට කියලා ඔය ලෝක ප්‍රබලයෝ දෙන්නෙකුට මේක නතර කරන්න, මේක විශාල විනාශයක් වෙනවයි කියන එක ඉල්ලීමක් කරලා මේක නතර කරගන්න එක තමයි රටක් හැටියට අපි බලන්න ඕනේ. අනිත් එක මේකේ හොඳ දෙයක් වෙලා තියෙනවා. ඒ හොඳ දේ තමයි රුසියන් ජනතාව අද පාරට බහැලා කියනවා පුටින්ට මේ යුද්ධයට යන්න එපා කියන එක. මේක අන්න ජනබලවේගයේ දිනන තැනක්. එතකොට පුළුවන් තරමක් අපිට පුළුවන්කම තියෙනවා නම් අනෙකුත් රටවල් වලට කියලා රුසියා ජනතාව පාරට බස්සන්න මේ ඕනම නායකයෙක් අන්තිමට ජනබලයට යට වෙනවා. රුසියාවේ සමස්ත ජනතාවම කියනවා යුද්ධයක් කරන්න ඕනේ කියන එක වෙනම කතාවක්. හැබැයි මේ තනි පාලකයෙක් කියන කාරණෙත් එක්ක හරියට මුළු ලෝකයක් විනාශ වෙන්නට යන්නේ. ඔව්. අනිත් එක ඒගොල්ලොන්ට තේරෙනවා මේක නිෂ්ඵල යුද්ධයක් කියන එක. ඒගොල්ලොන් රුසියන් ජනතාවට මේක අවශ්‍යතාවයක් නැහැ. රුසියන් ජනතාවට යුක්‍රේන අවශ්‍යතාවයක් නැහැ. මේක අද පුටින් ජනාධිපතිතුමා අද කෙලින්ම බලයෙන් මත් වෙලා අද හිට්ලර් කෙනෙක් බවට පත් වෙන තත්වයකට අද මේ ඇති වෙගෙන එනවා කියන එක තමයි දැන් පැහැදිලිව පේන තියෙන්නේ. අනිත් එක මේකයි. පුටින් ජනාධිපතිතුමා සහ රුසියන් රට ඒගොල්ලොන්ගේ පෞගිය අවුරුදු 5-10 තුල ඒගොල්ලොන්ගේ ආර්ථික හැසිරීම ගත්තාම යුරෝපය අද සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ රුසියාවෙන් එන ගෑස් නිසා. රුසියාවෙන් එන ඛනිජ සම්පත් නිසා. එතකොට අද ඒ ග්‍රහණයට ලක් වෙලා තියෙන නිසා අද එයා දන්නවා එයාට තමයි අද මේකේ අප හෑන්ඩ් එක තියෙන්නේ කියන එක පුටින් ජනාධිපතිතුමා දන්නවා. ඉතින් ඒකෙන් බලයෙන් මත් වෙලා තියෙන්නේ. ඒ බලය දැන් අයිතු ලෙස පාවිච්චි කළා මේක ලෝක විනාශයකට යන්න තමයි අද පැහැදිලිව පේන තියෙන්නේ. මේක අපේ රටට විශාල වශයෙන් බලපානවා. මොකද දැනට වුණත් මේ වෙනකොටත් අපේ රටට එන සංචාරක ප්‍රමාණය හුඟක් අඩු වෙලා තියෙනවා.
හුඟක් අඩු වෙලා තියෙනවා. මොකද මේ ලෝක අර්බුදයක් ඇති වෙලා ෆ්ලයිට්ස් වලට ප්‍රශ්නයක් වෙයි කියලා බය සෑම එක්කෙනා ගාව තියෙන. ඒක නිසා ලංකාවට එක විශාල ප්‍රශ්නයක්. දැන් මේ වගේ ප්‍රශ්නයක් එනකොට පැහැදිලි ලෙසම තේ අපි අපනයනය කිරීම තුළින් ප්‍රධානම ගන්නේ යුක්‍රේනය සහ රුසියාව. දැන් මේ වගේ දෙයක් එනකොට අපි කලින් සැලසුම් කරගන්න ඕනේ. දැන් එතකොට අපේ යම් කිසි සැලස්මක් ගැන අපිට නම් අහන්න තාම ලැබිලා නැහැ. එහෙමනම් රුසියාවට තේ යවන්න නැතුව අපි යුක්‍රේනයට දැමට යවා ගන්න බැරි වෙනවා. අපි වෙනත් විකල්ප සොයාගත යුතුයි නේද? එහෙම සාමාන්‍යයෙන් ගෑස් ටිකෙන් නැත්තම් ගෑස් හොයා ගන්න වෙන තැනක් අපි හොයා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් වෙන්නේ ඩුබායි වලට ගිහලා ඩුබායි මාර්ගයෙන් මේක එක මාර්ග වලින් යනවා. නමුත් තාම අද වෙනකන් එහෙම විකල්ප මාර්ග හොයාගෙන නැහැ කියන එක තමයි මට වගකීමෙන් කියන්න පුළුවන්. හොඳයි දැන් මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. දැන් මේක තර්කාන්විතයි. යුක්‍රේනය මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ මේ යුක්‍රේනයට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ රුසියාව තමන්ගේ අසල්වැසියනේ. රුසියාව තමයි බලගතු රට. යුක්‍රේනය රුසියාව සමග මිත්‍රශීලී සම්බන්ධතා පවත්වන්නේ නැතුව බටහිරට ගැටි වන ආකාරයට බටහිරට මිත්‍ර වන ආකාරයට කටයුතු කිරීමත් එක්ක ඔවුන්ට මේ වගේ තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණා කියන බරපතල චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. එතකොට දැන් අපි ඒක ඒ විදිහට අපිට ආරෝපණය කරගත්තොත් දැන් ශ්‍රී ලංකාව අපේ අසල්වැසියා ඉන්නේ ඉන්දියාව. හැබැයි අපි අසල්වැසියා ළඟට යන්නේ නැතුව චීනය වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් අපි ගත්තොත් ඇමරිකාව වෙන්න පුළුවන්. අපි ඒ තැනට යනකොට අපිට යම් කිසි ආකාරයක ගැටලුකාරී තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා ගන්න ඔබතුමාගේ බලාපොරොත්තු වෙනවා. ඊට කලින් අපි කෙටි විරාමයකට යන්නට සූදානම්. කෙටි විරාමයෙන් අනතුරුව මේ ප්‍රශ්නෙට ඔබෙන් මම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. අපි යමු ප්‍රධාන පාලක මැදිරියට. හොඳයි විරාමයෙන් අනතුරුව යලිත් අපි ඉක්මනින්ම ටර්නින් පොයින්ට් අපේ ඊළඟ අධීර වෙත ගමන් කරනවා. මේ සාකච්ඡා කරමින් හිටපු කාරණය මම හිතන්නේ බොහොම වැදගත් වෙන කාරණයක්. යුක්‍රේනයට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ අසල්වැසි රුසියාවත් එක්ක සම්බන්ධතා පවත්වන්න නැතුව බටහිර ලෝකයේත් එක්ක සම්බන්ධතා පවත්වන්න ගිහිල්ලා කියන කාරණය ਵਿਚාරකයෝ කියනවා. ඒතර ඕක දැන් අපිට ආරෝපණය කරලා ගන්නකොට අපේ ලොකු අයියා කියලා ඉන්දියාවට කියන්නේ අසල්වැසියා ළඟ ඉන්න කෙනා. හැබැයි ඉන්දියාවට වඩා අපි හරිම සමීපයිනේ චීනයට. ඒ වගේම අපේ ඇමරිකාවට සමීප වෙමින් ඉන්නවා. දැන් මේ වගේ ප්‍රශ්නයක් අපිට ඇති වෙන්නේ නැති වෙයි කියලා ගැරන්ටි එකක් දෙන්න පුළුවන්ද? නෑ ඒක මම දකින හැටියට පාස්කු ඉරිදා ප්‍රහාරයත් ඒකට සම්බන්ධයි කියලා යම්කිසි මතයක් මට ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද චීනෙත් එක්ක ගිය ගමනේ මොකද මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට තොරතුරු මෙහෙම සිද්ධ වෙනවයි කියලා ආවේ ඉන්දියාවේ රාජ්‍යංශයෙන් මෙහාට ලංකාවට ආවේ ප්‍රථමයෙන්ම ආවේ. එතකොට මේ හැම අවස්ථාවකදීම දැන් කොටින්ම කියනවා නම් LTT ත්‍රස්තවාදය. එතකොට 1977 අර විවෘත ආර්ථික ක්‍රමය ලංකාවට ඇති කරලා 1977 ලංකාවේ ආර්ථිකය විවෘත වෙලා මේක දියුණු වීගෙන යනකොට ඉන්දියාවට මේක යම්කිසි ප්‍රශ්නයක් වෙච්ච නිසානේ ඉන්දිරා ගාන්ධි මහත්මිය සහ ඉන්දියානු ආණ්ඩුව මේ LTT ත්‍රස්තවාදය ඒ පැත්තේ ඇති කරලා මෙහි ප්‍රශ්න ඇති කරන්න කටයුතු කරා. ඒකෙන් අවුරුදු 30ක් අපි විශාල දුකක් අපි වින්දා. එතකොට මේ අපේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති හරියට මධ්‍යස්ථව නොකරන නිසා තමයි අපිට නිතර මේ පොඩි කෙනිත්තිලි ප්‍රශ්න ඇති වෙන්නේ. අර මේ පුටින් ජනාධිපතිතුමා වගේ මේ ටැන්ක්ස් අරගෙන යුද්ධ ප්‍රකාශ කරගෙන යන්නේ නැහැ. නමුත් වෙන රටවල් වැඩ කරන්නේ වෙන විදියට. එතකොට මෙහි යම්කිසි බෝම්බයක් පුපුරලා ගියාම අපේ ආර්ථිකය නැවතත් ආයිචරක් බිඳුවට වැටෙනවා. ඒක තමයි 2019 සිද්ධ වුණේ. ඉතින් මේ වගේ අපි මම කියන්නේ අපි කාටවත් ගැටි නැති සියලු දෙනාම ආරක්ෂා වෙන විදිහට අනිත් එක ඉන්දියාවට මුල් තැනක් දෙන්න ඕනේ. මොකද අපේ අසල්වැසි රට. අපිට හැමතිස්සෙම උදව් කරපු රටක්. ඉතින් ඒක නිසා ඒක නොකරන නිසා තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් ඒක අද පැහැදිලිව කියන්න ඕනේ ඒක නොකරගෙන ගියොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට පසුබෑම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා කියන එක කියන්න වෙනවා.
හොඳයි දැන් අපි ඊළඟට කාරණේ ගත්තොත් මේ දවස්වල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රැස් වෙලා තියෙනවා. දැන් මේ මානව හිමිකම් කොමිසමේ අද රැස්වීමේ දෙවෙනි දිනය. දැන් එහිදී පළමු දිනේදීම මහ කොමසාරිස්වරිය මිචෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවට එරෙහි වන යෝජනාවල අන්තර්ගතයන් පිළිබඳව කතා කළා. එහිදී ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව එල්ල කරලා තියෙන චෝදනා ඇතුළු අපිට එල්ලලා තියෙන බරපතල චෝදනා ගණනාවක් පිළිබඳව ඇයි සඳහන් කරනවා. ඇයිගේ යෝජනාව මේ ඇසැම්බලි එකට එන්නේ මේ සැසිවාරයට එන්නේ නිල වශයෙන්ම 4 වෙනිදාට. එතකොට දැන් අද GLPRS විදේශ අමාත්‍යවරයා විසින් ඔහු සඳහනක් කරනවා අද මේ රැස්වීමේදී ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරනවා. ශ්‍රී ලංකාව නැගිටින්න හදන වෙලාවක මේ විදිහේ ශ්‍රී ලංකාවට එරෙහිව තොරතුරු සොයාගෙන ඒ සම්බන්ධයෙන් වන කටයුතු කිරීම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැඩි නොසතුට පළ කරනවා කියලා. නමුත් ශ්‍රී ලංකාව අප්‍රසාදය පළ කරාට මේ වන විට මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අහිතකර යෝජනාවක් ඇවිල්ලා ඉවරයි. එහි GSP+ වලට යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන් කියන යම්කිසි තර්කයකුත් යමින් තිබෙනවා. ඔබ දකින්නේ කොහොමද මේ ගැටලුව? දැන් මේකයි. දැන් මේ මානව හිමිකම් කොමිෂන් සභාවේ මේ ප්‍රශ්නේ දිගින් දිගටම එන ප්‍රශ්නයක් මේක. හැම අවුරුද්දෙම මාර්තු අප්‍රේල් මාසෙ වෙනකොට අපේ රටේ කට්ටිය මේක පිටිපස්සේ දුවනවා. නමුත් ඒකෙන් ඒ සැසිවාරේ වුණාට පස්සේ ඒක සම්පූර්ණයෙන් අමතක කරලා දානවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපි හැදෙයිද? ඒ දීපු යෝජනා අනුව අපි කටයුතු කරයිද කියන එක. අපි එක අවස්ථාවකදීවත් ඒවා ටික කරලා නැහැ. දැන් කොටින්ම කියනවා නම් අපි ගිය සැරේ මානව හිමිකම් එකේ කිව්වා ත්‍රස්තවාදී පනත අපි සංශෝධනය කරනවා කියන එක. අද වෙනකන් ඒක කරලා තිනවද? එතකොට ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලෝ දෙනවා ලයිස්තුවක්. මෙන්න මේ වැඩ ටික කරන්න ඕනේ. ඉතින් ඒවා නරකයි කියලා කියන්නත් බෑනේ. ඒවා නරකයි කියලා කියන්නත් බෑ. එතකොට අපි ඒ 10ක් දුන්නාම අපි එකක්වත් කරන්නේ නැහැ. අපි ඊට පස්සේ එතන ගිහිල්ලා GLPRS අමතුමා මොකද්ද කියන්නේ? නෑ මේ අපි නැගිටින වෙලාවේ අනුකම්පා සාගත කතන්දර උතන කියනවා. ඉතින් ඒක හරියන්නේ නැහැ. අපි අනිත් එක අපි වැරදි අපි හිතන එක අපි තමයි ලෝකයේ ප්‍රධානම බලවත්ම රට කියන එක හිතාගෙන අපිට වැඩ කරන්න බෑ. අපි අද GSP+ එක නිකන් ඒ කියන්නේ පොඩි නිකන් මේ පොඩි සන්තෝෂම් එකක් නේ අපිට දෙන්න හදන්නේ මේ GSP එකෙන්. ඒ කියන්නේ අපි අපනයන කරන දේවල් වලට සහනයක් ලැබෙද. ඉතින් ඒ தත්ත්වයට අපිපත් වෙලා තියෙන්නේ මොකද අපේ රට අද වැටිලා තියෙන රටක් හැටියට අපිට නිර්වචනය කරන්න පුළුවන්. එතකොට එහෙම තියෙනකොට අපි හරිනම් ඒ වැඩ ටික අපි හරියට කරගෙන 10ක් කිව්වම 5ක් හරි අපි කරගෙන ගියා නම් අන්න කියනවා රයිට් ප්‍රශ්නයක් නෑ අපි එනං ඉස්සරහට මේක කරගෙන යමු කියලා. නමුත් මම කියන්න ඕනේ යහපාලන ආණ්ඩු කාලේ ඒවා ටික හුඟක් දුරට සමනය කරගෙන යන්න හැකියාව තිබුණා. නමුත් මේ අවුරුදු 2-3 තුල ඒවා සිද්ධ වෙලා නැහැ. ඊට පස්සේ මොකක්ද කියන්නේ මෙහි ගමට ඇවිල්ලා සිංහලෙන් බණිනවා එහින් ගිල්ල ඉංග්‍රීසියෙන් වැඳ ඉන්න එක තමයි මේ ආණ්ඩුව කරන්නේ. හොඳයි යහපාලන ආණ්ඩුව සමය කියන කතාව ආපුවෙන් තමයි මේ අහන්නේ. දැන් නමුත් යහපාලන ආණ්ඩු සමයේදී මට මතක විදිහට මංගල සමරවීර අමාත්‍යවරයා තමයි සහභාගී වෙන්නේ. ඔහු සහභාගී වෙලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ඉදිරිපත් කරපු ඇතැම් යෝජනාවන්ට එකඟ වීම තුළ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට සහ ශ්‍රී ලංකාවේ කටයුතු වලට ඊටම බරපතල ලෙස අතපොවන්නට ජාත්‍යන්තරයට අවස්ථාවක් දුන්න කියන බරපතල චෝදනාවක් තිබුණා. ඒකේ වැඩේ තියෙන්නේ ඒතන ලොකුම ප්‍රශ්නේ උනේ අර ජාත්‍යන්තර විනිසුරුවරයන් මෙහෙට ඇවිල්ලා මේ ඉතින් ඒක අපිට ඒ වගේ වෙලාවට අපිට ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් මේකයි අපිට 10ක් කරන්න කිව්වම 10ම නොකර ගියාම තමයි මෙතන ප්‍රශ්නේ ඇති වෙන්නේ. නමුත් ඒ කාලය තුල ඒ වගේ ඒවා කතා කරලා තිබුණාට අපි 4-5ක් කරගෙන ගිහලා තිබුණා. ඒකෙන් අපිට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. අපිට හැකියාව ලැබුණා ඒගොල්ලෝගේ මේ විශ්වාසය දිනාගෙන GSP+ එකත් දිනාගන්න අපිට ඒ කාලේ හැකියාව ලැබුණා. ඉතින් මම කියන්නේ අපිට මේ ලෝකේ හැම එක්කෙනාත් එක්කම අපිට ගහ ගන්න ෆයිට් කරගෙන යන්න බෑ. ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ ටික කරගෙන ඒක පාලනය කරගන්න අපි දැනගන්න. හොඳයි. අපි දැන් රටක් විදියට ගන්නකොට රටකට සාමාන්‍යයෙන් බරපතල ප්‍රබල ගණයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ. මුහුණ දෙන්න වෙන්නේ සාමාන්‍යයෙන් එකකට දෙකකට. එක ප්‍රශ්නයකට මුහුණ දෙනවා ඊට පස්සේ තව ප්‍රශ්නයක් එනවා. එහෙම එකක්. නමුත් අපිට මේ වැල්පිට වැල් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එක දිගට බරපතල ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්නේ. ඔබ හිතන විදිහට දැන් අපි
මාස ගණන් අවුරුදු ගණන් හිතනවට වඩා මේ දවසකට අපිට යන වියදම් එහෙම නැත්නම් අපේ කළමනාකරණය පිළිබඳ හිතන එක ඊට වඩා සුබදායි කියලා හිතෙන්නේ නැද්ද? මොකද අපි අවුරුදු ගානක තියෙන ණය ගැන කතා කරනවා. අවුරුදු ගානක් ගෙවන්න ඕන ඒවා ගැන කතා කරනවා. ඔබ පක්ෂයක් විදිහට යම්කිසි ගණනය කිරීමක් සොයා බැලීමක් කරලා තියෙනවද? මේ සරල විදිහට අපි කොහොමද ලක්ෂ ගණන් කෝටි ගණන් ගෙවන්නේ නැතුව ඉස්සෙල්ලා රුපියල් ගණන් වලින් ගෙවලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් මට්ටමේ තැනකට අපිට එන්න පුළුවන්. ඔව්. නෑ ඒකට හොඳ ප්‍රශ්නයක් මම ඒකට ඉතාමත්ම කෙටි උත්තරයක් දෙන්නම්. දැන් මේ කොවිඩ් වසංගතයට එන්න කලින් අපේ රටේ දවසක වියදම බිලියන 7යි. දවසක වියදම අපිට දවසක් මේ රට නඩත්තු කරගෙන ඉස්සරහට ගෙනියන්න බිලියන 7ක් අවශ්‍යයි. අපේ දවසක ආදායම බිලියන 5යි. හරි. එතකොට අපිට දැන් අපි බිලියන 2ක ෂෝටේජ් එකක් තමයි අපිට තියෙන්නේ. හිඟයක් තියෙනවා. එතකොට මේ බිලියන 2 අපිට පුළුවන්කම තියෙනවා නම් මේක ඒ කියන්නේ අපේ වියදම අඩු කරලා අපි ආදායම වැඩි කරගන්න පුළුවන් නම් එතකොට අපිට ධනාත්මක ආර්ථිකයක් නේ අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ අපිට අතිරික්තයක් තියෙනවා. ඉතින් මේක හරිනම් ආණ්ඩුවක් හැටියට දවස ගානේ මේක පාලනය කරන්න ඕනේ. දැන් මම කියන්නම් මේක ආදායම වැඩි කරන ක්‍රමය. දැන් කස්ටම්ස් ඩිපාර්ට්මන්ට් එක ගත්තාම රේගු ගත්තාම ඔබතුමා දන්නා ඇති කොච්චර අන්ඩර් ඉන්වොයිසිං තියනවද, කොච්චර අත යටින් සල්ලි දීලා ගන්නවද, මේ වගේ විශාල අයථා වැඩ කටයුතු රේගු දෙපාර්තමේන්තුවේ සිද්ධ වෙනවා. එතකොට මම කියන්නේ රේගු දෙපාර්තමේන්තුවට හරියට එතන වැඩ කරනවා නම් දවසකට රේගු දෙපාර්තමේන්තුවෙන් විතරක් බිලියනයක් හම්බ කරන්න පුළුවන් මේ හම්බ කරන මුදලට අමතරව. දැන හෝ නොදැන රට ඇතුළට එන භාණ්ඩ බිලියනයක් හම්බ කරන්න පුළුවන්. එතකොට එක්සයිස් ඩිපාර්ට්මන්ට් එක සුරාබදු දෙපාර්තමේන්තුව. දැන් සුරාබදු දෙපාර්තමේන්තුව පර්මිට් එකක් ගන්න ගියාම තාමත්ම අමාරු දෙයක් පර්මිට් එකක් ගන්න. නමුත් ඔබතුමා දන්නවා හැමතැනම අරක්කු බියර විකුණනවා. මොකක්ද ඒකට කරන්න ඕනේ? සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් 25000ක් මාසෙකට දුන්නාම ඒගොල්ලොන් ඇවිල්ලා එතන හොයන්න බලන්නේ නැහැ. ඊට වඩා හොඳයිනේ රුපියල් 25000ක් දීලා පර්මිට් එකක් දුන්නාම. එතකොට ඔය අරක්කු බියර විකුණන්න ඕන කට්ටියට පුළුවන් මේ ඒක රජයට ගෙවලා රජයේ ආදායම කරලා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 250කින් දවසකට වැඩි කරොත් අපිට අර ගැප් එක අඩුපාඩු අපිට පුරවන්න යන්න පුළුවන්. එතකොට ආදායම් බදු දෙපාර්තමේන්තුව අපේ රටේ අර සුරාබදු දෙපාර්තමේන්තුව නිසා ඔබතුමා කිව්ව හින්දා මේ අද ආපු ප්‍රවෘත්තියක් තිබුණා මේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිදහස් කිරීමේ ඒක හොඳ වැඩක්. ඒ කියන්නේ යම් කිසි නැත්තම් අත යටින් ගාන ගන්නවා. අත යටින් ගාන අරගෙන කොහොමත් අරක්කු ටික විකුණනවා. කොහොමත් ඒ ඔක්කොම වැඩ ටික කරනවා. ඒක ආණ්ඩුවට ගත්තාම මේක ආණ්ඩුවටනේ. එතකොට ආණ්ඩුවේ වියදම් වලට ඒක බැර කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ආදායම් බදු දෙපාර්තමේන්තුව. දැන් ආදායම් බදු ෆයිල් තාම තියෙන්නේ ලක්ෂයකමාරයි නෙමෙයි. ඒක එච්චරක්වත් යන්නේ මේ රටේ. ආදායම් බදු ලක්ෂයකමාරයි නේ තියෙන්නේ. එතකොට මම කියන්නේ මේකයි. ඉතාමත්ම සරල ක්‍රමයක්. අපිට තියෙනවා විදුලි බලය ලබා ගන්න ගෙවල් ලක්ෂ 55ක් තියෙනවා. විදුලි බලය ලබා ගන්න ගෙවල් ලක්ෂ 55ක් තියෙනවා. කියමුකෝ මගේ විදුලි බිල ලක්ෂයයි කියලා. මගේ විදුලි බිල ලක්ෂයයි. ආණ්ඩුවෙන් තීරණය කරනවා මෛත්‍රී ගුණරත්නගේ විදුලි බිල ලක්ෂයයි. ඔයා මාසයකට 10000ක් ටැක්ස් ගෙවන්න ඕනේ. ඉන්කම් ටැක්ස්. හරි. ඒකට පොඩි ටේබල් එකක් චක්‍රයක් හදා ගන්නවා. 50000ක විදුලි බිලක් ගෙවනවා නම් රුපියල් 5000ක් ගෙවනවා. මම නිකන් මේ උදාහරණයක් කියන්නේ. ලක්ෂයක විදුලි බිලයක් තියෙනවා නම් ගෙදරකට රුපියල් 10000ක් ගෙවනවා. එතකොට හැම මාසෙම 10000 ගෙවනවා. එතකොට අර ගෙවල් ලක්ෂ 55ම ගත්තාම අඩු වැඩි වශයෙන් හැම එක්කෙනාම ආදායම් බද්දක් හැටියට ආණ්ඩුවට ගෙවනවා. එතකොට අර 1,50,000 නෙමෙයි ෆයිල් ලක්ෂ 55ක් ඉබේම එක රැයකින් අපිට මේක හදා ගන්න පුළුවන්. හැබැයි ඔය කියන කාරණෙත් එක්ක ඔබතුමා ඊටාම හොඳ කාරණයක් මතු කරන්නේ. මට තියෙන ප්‍රශ්නේ අවුරුදු 74ක් අපි අවුරුදු ගාණක් මෙච්චර ගිහිල්ලා තියෙද්දි අපේ ලක්ෂයකමාරක් නම් අපි ආදායම් බදු ගෙවන්නේ. එක ටවුන් එකක් ගත්තොත් නගරයක් ගත්තොත් ව්‍යාපාරිකයෝ කීයක් ඉන්නේ. අපි ගත්තොත් අපි පාර්ලිමේන්තුවේ 225ක් ගන්න ඔය අයගේ ඉන්න ඥාති පරම්පරාවයි හැමෝම එකතු කරලා ගත්තොත් අපි කොච්චර ඉන්නවද? ඉතින් මේවට මෙච්චර කාලයක් මේ ආණ්ඩු කිසි කෙනෙක් මේවට කටයුතු නොකරන්නේ. මොකද්ද මේ දේශපාලනයෙන් නැත්තර මේ සරල දෙයක් නේ මම කියන්නේ. සරල දෙයක් නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා.
රජයට අයත් රජයේ ආයතන තියෙනවා. ඒ කියන්නේ මේ රජයේ කම්පැනි 422ක් තියෙනවා. මේ 422කින් 400ක්ම අන්ත පාඩුවට දුවන්නේ. අඩු වැඩි වශයෙන් 400ක් අන්ත පාඩුවට තමයි දුවන්නේ. එතකොට මේ රජයේ ආයතන ටික එක්කෝ ඒගොල්ලන්ට කියන්න ඕනේ මේක ලාභය ලබන්න. එහෙම නැත්නම් මේක පෞද්ගලිකරණය කරලා දානවා. මොකද රජයට හැම බිස්නස් එකක්ම කරන්න බෑ. විශේෂයෙන්ම අඩුම එහෙම නැත්නම් මේ පෞද්ගලික ආයතන වලට කාඩර් එකක් දීලා කියන්න ඕනේ මෙන්න මේ කාඩර් එකට අමතරව කවුරුත් මේකට දාන්න බෑ. මොකද වෙන්නේ මොකද්ද? ඇමතිවරයා අලුතෙන් ඇමතිවරයෙක් ආපුවම 10 දෙනෙක් වැඩ කරන්න ඕන තැනට 15 දෙනෙක් දානවා. 100ක් ඉන්න ඕන තැනට 200ක් දානවා. එතකොට කොයි ආයතනෙද දුවන්න පුළුවන්? දුවන්න බෑ. එතකොට මේ වගේ මේ ආයතන 400 හරියට ලාභෙට අඩුම ගානේ පාඩුවක් නෙවෙයි දුවනවා නම් ඒකත් මේ අර බිලියන 2 පියවන්න ඒකත් උදව් වෙනවා. එතකොට ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ගත්තාම අද වෙනකන් මේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තු වල කාඩර් එක අවශ්‍යතාවය ඒ පිරිසේ අවශ්‍යතාවය කවුරුත් මේ හොයලා බලලා තියෙනවද? සමහරක් තැන් වලට ගියාම ඉන්නවා මේ පියන්ලා අරගොල්ලෝ මේගොල්ලෝ කියලා ඕන තරමක් ඉන්නවා. ඒගොල්ලොන් සමහරක් තැන් වල වැඩ නැහැ. වරායට ගියාම එතකොට දුම්රියට ගියාම ඕකේ ඉන්නවා 100,000 ගාණක් ඉන්නවා මිනිස්සු. දැන් වරායේ මං හිතන්නේ 22000ද 23000ද ඉන්නවා සේවකයෝ. අපිට දරන්න පුළුවන් මේවා. මං කියන්නේ මේගොල්ලෝ අයින් කරන්න කියන එක නෙමෙයි. නමුත් අලුතෙන් ගන්න එක අපි නවත්තන්න ඕනේ. හොඳයි. ඔබතුමා ගුණරත්න මහත්තයා දැන් මෙහෙම හිතන්නකෝ. ඔබතුමා දැන් ඊළඟට පත් වෙන ආණ්ඩුවේ ඇමති කෙනෙක් වෙනවා. අමාත්‍යවරයෙක් වෙනවා. ඔබේ පක්ෂයේ හෝ කොයි කුමන හෝ ආකාරයෙන් ඔබ ඇවිල්ලා ඇමති කෙනෙක් වෙනවා කියලා කියන්නේ. ඔබට පාක්ෂිකයන්ට සහයෝගය දෙන්න ඕනේ, පාක්ෂිකයන්ට සලකන්න ඕනේ. දැන් ඔබතුමාගේ කියන විදිහට ඔය ආයතන ටිකයි ඔය හැම එකක්ම අයින් කරලා හෝ නැත්නම් ඒ විදිහට පාලනය කරේ නැතුව, ඒ කියන්නේ රජය සතුව සමාගම් සතුව තියාගන්න නැතුව පෞද්ගලීකරණය කරොත් ඔබ කොහොමද ඔබේ පාක්ෂිකයන්ට සලකන්නේ? මේකයි අපිට පාක්ෂිකයන්ට සලකන්නයි රට දියුණු කරන්නයි දෙකක් කරන්න අමාරුයි. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපිට බලයට එන්න බැරි හේතුවත් ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඇත්ත වශයෙන්ම මම සත්භාවයෙන්ම හිතනවා අපි මේ රට දියුණු කරන්න. අපිට තියෙන්නේ මේ රට විතරයි. මගේ ළමයි මම පිට රටකට ඇරලා නැහැ. මේගොල්ලොන් උත් මේ රටේ ඉන්නේ. ඉතින් අපි හදන්නේ කොමාරි කල්ලා මේ මගේ එකම බලාපොරොත්තුව තමයි මම එනකොට මට තේරෙන කාලේ තිබිච්ච රටට වඩා හොඳ රටක් මම යනකොට හදලා යන්න එක තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ලොකු විශ්ම කර්ම වැඩ නෙමෙයි. ඒ කියන්නේ අපි එනකොට තිබ්බනේ ඒක ක්‍රමවේදයක්. නිදහස් අපිට ඒ වගේ ඊට වඩා හොඳ රටක් ඇති කරලා යන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. නැතුව මට දේශපාලනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපේ අර ඇතුලෙන් කියනවා නෑ මේක ගිහිල්ලා මොකක් හරි කරලා මේ රට වෙනස් කරන තත්වයකට ගේන්න කියන එක. ඒක තමයි තියෙන අපිට තියෙන ප්‍රශ්නේ. නැත්තම් මේ දේශපාලනය කරන්න මට උවමනාවක් නැහැ. මගේ නීති වෘත්තිය කරගෙන හිටියාම අපිට හොඳටම මේ ප්‍රමාණවත්. නමුත් ඒක වෙන්න දෙන්නේ නැහැ. තුලින් මොකක් හරි එකක් ඇවිල්ලා කියනවා නෑ මේක ගිහිල්ලා වෙනස් කරන්න ඕනේ, මේක ගිහිල්ලා හදන්න ඕනේ, මේ රට හදන්න ඕනේ කියන ඒ ඇතුලෙන් එන හඬට තමයි අපි සවන් දීලා මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. රටේ මිනිස්සු බොහෝම විශ්වාසය තියලා ওই විදිහට ගොඩක් වේදිකා වලට ඇවිල්ලා වේදිකා පැලෙන්න කතා කරපු අය වර්තමානයේ තුල මේක පක්ෂ විපක්ෂ දෙපැත්තම එක වගේ තමයි. දේශීයත්වය ඒකම ජාතික අනන්‍යතාවය ඒ ගැන කියලා ආගම ජාතිය ගැන කතා කරලා බොහොම ආපු අයත් අද වෙනස් වෙලා තියෙනවා. ඒක ආණ්ඩු පක්ෂ දෙපක්ෂද කියලා නැහැ. ඒ වගේ තත්ත්වයක් තුළ මෛත්‍රී ගුණරත්න කියන චරිතය සහ ඔබතුමන්ගේ පක්ෂය විශ්වාස කරන්න කියන හේතුව මොකක්ද ජනතාවට? ඔබ කියන්නේ සම්පූර්ණ වෙනස් වූ මාදිලියේ මොඩර්න් එකක්ද ඉදිරිපත් කරන්න යන්නේ මේ? නෑ මේකයි. මම වෙනස් කරන්නයි කියලා කියන්නේ අපි අලුත් පක්ෂයක්. හරි. එතකොට මං කියන්නේ මම වගේ හිතන මිනිස්සුත් ඉන්නවා මේ රටේ. විශාල පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට එකතු වෙන්න තැනක් නැහැ. ඒකට අපිට පුළුවන් එකතු වෙලා මේක අලුතෙන් කට්ටිය මොකද දැන් මේ ඉන්න කණ්ඩායමත් එක්ක මේක ඉස්සරහට කරගෙන යන්න බැහැනේ. මේ ඉන්න කණ්ඩායම ෆේල්. මේ සියලුම පක්ෂ ભેදකින් තොර ඔක්කොම ෆේල්. මං කියන්නේ අපිට හැකියාව තියෙනවා මේ අලුත් කණ්ඩායම් වලට එකතු වෙලා අපි ගමින් මේ වැඩේ පටන් ගන්න පුළුවන්. ප්‍රාදේශීය සභාව ඡන්දයෙන් මේක පටන් ගන්න පුළුවන්. මේක ප්‍රාදේශීය සභාව ඡන්දයෙන් පටන් අරගෙන පළාත් සභාවට තියනවා නම් පළාත් සභාවට යන්න පුළුවන්. පාර්ලිමේන්තුවට යන්න පුළුවන්.
මේක වෙනස් කරන්න පුළුවන්. මේක වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා මම කියන්නේ අපි එහෙම කණ්ඩායමක් හැටියට අපිට වැඩ කරගන්න පුළුවන්කම තියෙනවා නම් අපිට මේක රටක් හැටියට අපි මේක වෙනස් කරන්න පුළුවන්. ඔබ නියෝජනය කරන පක්ෂය අලුත් පක්ෂයක්. මේක ජනගත විය යුතු තිබෙන පක්ෂයක්. ජනතාව අතරට යමින් තිබෙන පක්ෂයක්. නමුත් වර්තමානයේ තුල දැක්කහම ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් අතර තමයි මේ ඡන්ද ටික බෙදලා යන්නේ. අර කැපුවත් කොළ කැපුවත් නිල් එහෙම රතු කියන කතන්දරයක් තියෙනෝනේ තාම සමාජගතලා. නමුත් ඒකෙන් අපි දකිනවා ෆ්ලෝටින් වෝට් එක ලංකාවේ ඉන්න ෆ්ලෝටින් වෝට් එක මේකෙන් ඈත් වෙමින් යනවා. තනි පරම්පරාව ඒකෙන් ඈත් වෙමින් යනවා. ඒක හොඳ ලක්ෂණයක්. නමුත් දැන් ඔබතුමාලා බලයට එහෙම සඳහා වන දේශපාලන කටයුත්තක් සමාජය තුළ සිදු කරමින් යනවා. ඔබ තනියම ඔබේ පක්ෂයක් විදිහට තනියම මේ දේශපාලනික තරගය තුළ ඉන්නවද නැතිනම් කිසියම් හෝ දේශපාලන පක්ෂයක් සමග එකතු වෙලා මේ ගමන යන්නද ඉදිරියේදී බලාපොරොත්තු නැහැ. පැහැදිලිවම පළාත් පාලන ඡන්දය ගත්තාම අපි තනියම ගිහිල්ලා අපි යම්කිසි බලයක් පළාත් පාලන මට්ටමින් පළාත් පාලන සහ නගර සභා ඡන්දෙදී අපි අඩුම තරමින් එක ප්‍රාදේශ සභාවක മന്ത്രിවරු දෙන්නෙක් තුන්දෙනෙක් ගන්න වැඩසටහනකට තමයි අපි දැන් වැඩ කටයුතු කරගෙන යන්නේ. ඔබ ඇතුළු හිටපු ආණ්ඩුකාරවරු මිට සතියකට හෝ දෙකකට කලින් හිටපු ජනාධිපතිවරයා මුණ ගැහුණාද? ඔව්. ඒ හමුවීම තුල යම්කිසි වූ ඉඟියක් තියනවද පරණි කණ්ඩායම් යලි එකතු වෙලා දහස් පක්ෂය සමග හෝ එක්වීමේ බලාපොරොත්තුවක් කියන්නේ? නෑ අපි එතුමාව හම්බ වෙන්න ගියේ අපේ පරණ හිතවත්කම මත තමයි හම්බ වෙන්න ගියේ. නමුත් අපි හැමතිස්සෙම දැනටත් මම ප්‍රබල ලෙස කියනවා විපක්ෂ කණ්ඩායම් ටික ඔක්කොම එකතු වෙන්නේ නැතුව අනාගතයක් මේ රටේ විපක්ෂයට නැහැ. විපක්ෂ කණ්ඩායම් ටික ඔක්කොම එකතු වෙන්නේ නැත්නම් මේ රටේ විපක්ෂයට අනාගතයක් නැහැ. බලයට එන්න බෑ. මොකද තාමත් මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කඳවුර මං හිතන්නේ තාමත් ශක්තිමත්. මේ මොන තරම් කතන්දර කිව්වත් තාමත් ඒගොල්ලන්ට ග්‍රාමීය බලය ඒගොල්ලන්ට තියෙනවා. ඒක ඒ නිසා තමයි මට දැන් යන ආරංචි ප්‍රාදේශ සභා මැතිවරණ ඔක්තෝබර් මාසෙ මේගොල්ලන් කියන්න හදන්නේ. ඒ නිසා තමයි දැන් ඔය මේ වැඩ ලක්ෂයක් පටන් අරගෙන තියෙන්නේ. එතකොට ඒක එතනට යනකොට විපක්ෂය ගත්තාම විපක්ෂය එතකොට පේන්නේ විපක්ෂේ ෆේල් කියන එක. මොකද ඒගොල්ලන්ට දැනට ඉන්නවා മന്ത്രിවරු 5000ක් 6000ක් ඉන්න ප්‍රාදේශ සභා මට්ටමේ. සමෘද්ධි නියාමකලා ඉන්නවා, ගොවි නියාමකලා ඉන්නවා, රජ නිලධාරි ටික ඉන්නවා, ඇමතිවරු ටික ඉන්නවා, ප්‍රාදේශ සභා ටික තියෙනවා. ඒ බලතල ටික ආණ්ඩුකාරවරු ටික ඔක්කොම ඉන්නවා. මේකත් එක්ක තමයි බලයට යන්නේ, ඡන්දෙට යන්නේ. එතකොට ප්‍රාදේශ සභා මැතිවරණය කියන්නේ අපේක්ෂකයෝ 25000ක් 30000ක් විතර වැඩ කරනවා. එතකොට ඒගොල්ලොන්ගේ ඔය තියෙන බලතල සියල්ලත් එක්කම ඒගොල්ලොන් ගියහම විපක්ෂයට වඩා ඒගොල්ලන්ට ගමේ ලොකු බලවේගයක් ගොඩනගා ගන්න පුළුවන් කියන විශ්වාසය මගේ තියෙනවා. ඉතින් ඒක නිසා විපක්ෂේ එකතු වෙන්න ඕනේ. විපක්ෂය එකතු වෙන්නේ නැතුව අනාගතයක් නැත. ඔබ කියන්නේ භූමියේ තියෙන යථාර්ථය එයයි. මේක තමයි යථාර්ථය. ඔව්. ඔබට කොහෙන් හරි ආරාධනයක් ලැබිලා තියෙනවද පක්ෂයකින්? නෑ. කිසියම් ප්‍රබල පක්ෂයකින් කිසියම් ආරාධනයක් ඔබට ලැබිලා තියෙනවද? මොකටද? ඒ පක්ෂත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කටයුතු කරන්න කියලා ඉදිරියට? නෑ. හොඳයි. නෑ මම ඒක දැනගන්න ඇහුවේ මොකද මේ යම් මේ කාල තුල යම් ඔලුමාරු වීම සහ යම් අයගේ අදහස් වෙනස් වීම අපිට පේන්න තිබෙනවා ප්‍රබල දේශපාලන පක්ෂවල වුණත් දැන් අපි අද තව පොඩි වෙලාවයි තියෙන්නේ මම හිතන්නේ හෙට දවසේදී ප්‍රබල දේශපාලන පක්ෂ 11ක ආණ්ඩුවේ ඉන්නම පක්ෂ 11ක් එකට එකතු වෙලා ඔවුන් පිහිටවාගත්ත සංධානයක් හෙට දවසේ විශේෂ සම්මන්ත්‍රණයක් විශේෂ සමුළුවක් පවත්වන්නට යනවා. ඇමති විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කණ්ඩායම්, රතන හිමියන් ඇතුළු විශාල පිරිසක් මේ මෙතන එකතු වෙලා ඉන්නවා. ඒතර ආණ්ඩුවෙම ඉඳලා ආණ්ඩුවේම එළියට අවිල්ලා ඉන්න කණ්ඩායමක විදිහට තමයි ඔවුන් පෙනී ඉන්නට උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසායි මම ඇහුවේ විවිධ තැන්වල විවිධ කණ්ඩායම් මතුවෙමින් තිබෙනවා. ඒ නිසා ඔබට ආරාධනයක් ලැබුණද කියලා. දැන් මේ ප්‍රශ්නෙම අපි ගත්තොත් ආණ්ඩුවේ ඉන්නම කණ්ඩායමක් ආණ්ඩුවේ ඇතුලේ තියෙන ප්‍රශ්න වලට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා ඔවුන් වෙනම කණ්ඩායමක් විදිහට බිහි වෙන්නට හදනවා. හැබැයි ආණ්ඩුවේ තනතුරු තානාන්තර සියල්ල ධර්මින් ඔබේ මතය මොකක්ද කියන්නේ? මේක මම නම් දකින්නේ ඒක තනිකර මේ ජනතාව නැවතත් රවට්ටන්න කරන උපරවැක්කියක් කියන එක විතරයි මට පේන්නේ. ඒකෙන් හදන්නේ ඒගොල්ලෝ ජනතාවට පෙන්වන්න අපි ඕගොල්ලොමුත් එක්ක ඉන්නවා කියන එක. මොකද දැන් ඒකේ ඉන්න බහුතරයක් කතා කරපු හැටියට ඒගොල්ලොන්ගේ වැඩ පෙන්නලා නැහැ. ඉතින් අඳුම ගානේ ඒ හෙළුව රැක ගන්න තමයි මේ වැඩසටහන කරන්නේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ.
අපි ගියොත් පොඩ්ඩක් ඉතිහාසයට මම මේ ප්‍රශ්න ටිකක් වැඩිපුර යනකම් හිටියා අහන්න. මොකද අපි මේ පරණ දේවල් අහලා නැවත ඒ දේවල් අහලා මේ කාලේ ගත කරන්න අවශ්‍ය නැති හින්දා. නමුත් අපිට කාලේ තියෙන හින්දා මම මේක අහන්නේ. නැවත එක්සත් ජාතික පක්ෂයට යමේ අදහසක් එහෙම තියෙනවද? මෙහෙමයි. අපි කියන්නේ මේ පක්ෂ ටික ඔක්කොම එකතු වෙන්න ඕනේ කියන එක. ඒක නිසා මම දැන් මාසයකට උඩදී අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් මේ වෙලාවක් අරගෙන අපි ඒ පක්ෂ නියෝජ්‍ය නායකයා හම්බුණා, මහලේකම්තුමා හම්බුණා, සභාපතිතුමා හම්බුණා. ඒ වගේම අපි කරුජාසූරිය මහත්මයා හම්බුණා. සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් අපි වෙලාවක් ඉල්ලුවා. තාම අපිට වෙලාවක් දැන් මාසයක් එකමාරක් වෙන වෙලාවක් දීලා නැහැ. ඉතින් එහෙම අපි හදනවා මේ මේ ටික ඔක්කොම එක අඩුම ගානේ මේ කොළ පාටට හිතන කට්ටිය ටික. ඒ කියන්නේ UNP එක ගත්තාම අපේ මව් පක්ෂය කියලා අපිට කියන්න පුළුවන්. එතකොට සජබ ගත්තාම ඒකෙන් කැඩිච්ච කොටසක්. කරුජාසූරිය මහත්තයත් ඒකෙන් හිටපු කතානායක හිටපු නියෝජ්‍ය නායකයා හැටියට කටයුතු කරගෙන. අපි ගත්තත් අපිත් කොළ පාට විදිහට හිතන පක්ෂයක්. ඉතින් මම කියන්නේ මේ අපි පොඩි කෑලි වලට කඩාගෙන යන්නේ නැතුව අයිච්චරක් අපිට එකතු වෙන්න පුළුවන් නම් ඒ එකතු වීම තුලින්ම ඒ එකතු වීම තුලින්ම රටට ලොකු පරිවර්තනයක් වෙනවා. දැන් අන්න විපක්ෂය එකතු වෙලා තියෙනවා කියන එක. එතකොට ඒකත් එක්ක එහෙම එකතු වුණාට පස්සේ අපිට JVP එකත් එක්ක උනත් කියලා කතා කරන්න පුළුවන්. නැත්තම් අද ඉන්න තත්ත්වෙන් අපිට ජනතා විමුක්ති පෙරමුණට උනත් කියලා කතා කරන්න බෑ. ඒක නිසා මම කියන්නේ මේ පක්ෂ ටික ඔක්කොම එකතු වුණොත් එහෙම මේ ආණ්ඩුවට අභියෝගයක් වෙන්න. මේ ආණ්ඩුව හරි මාර්ගෙ ගෙනියන්න අනිවාර්යයෙන්ම ශක්තිමත් ප්‍රබල විපක්ෂයක් තියෙන්න ඕනි කියන මතය තමයි මම ඉන්නේ. ඔබ 2021 කියන්නේ පසුගිය වසරේ ජනවාරි 9 වෙනිදා මම සඳහන් කරගත්ත විදිහට දින පොඩ්ඩක් ඉන්න වෙන්න පුළුවන්. ජනවාරි 9 වෙනිදා ඔබ කිසියම් ප්‍රකාශයක් කරනවා. මොකද ඔබ දැන් මේ සජිත් ප්‍රේමදාස මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කතා කරපු හින්දා ඔබ කියනවා රනිල් මහත්තයයි සජිත් මහත්තයයි දෙන්නම එක වගේ කියලා. මොකක්ද මේ එක වගේ කියන කාරණේ? නෑ මේක එක වගේ කියන කාරණේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක කරන්න සහ අදහස් වලට එවුම්කන් දීම අඩුයි. ඒක සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් අපිට පේන තියෙන එක. එතකොට අපි ඇත්ත වශයෙන්ම අපි හිතුවේ මෙතුමා වෙනස් විදියට වැඩ කරයි, විවෘතව වැඩ කරයි කියන මතය තමයි අපි තිබුණේ. නමුත් මට දැන් පේනවා එහෙම දෙයක් නැහැ. ඒක සජබ තුලත් අර UNP එකේම සිද්ධ වෙච්ච ඒ නාටකමය තමයි සජබ තුලත් දැන් සිදු වෙමින් පවතින්නේ කියන එක අපිට පේන තියෙන. ඒ නිසා තමයි මම කියන්නේ මේගොල්ලෝ මේ දෙන්න එක කාසියක දෙපැත්ත කියන එක තමයි. ඔබ දැන් එක්සත් ජාතික පක්ෂය තුළ යම්කිසි වෙනසක් බලාපොරොත්තු වෙන කෙනෙක්නේ. ඒකනේ දැන් 2015 ඒ කාලේ වෙනකොට මේ මතවාද උඩ වෙන්නේ. ඒතර පක්ෂය තුළ වෙනසක් වෙලා පක්ෂය තුළ නායකත්වය වෙනස් වෙලා තනතුරු වෙනස් වෙන්න ඕන කියන වාදයේ තර්කය තුළ ඔබ ඉන්නවා. එතකොට දැන් ඒ පක්ෂය තුළ ඒක වෙනස් නොවුණු නිසා තමයි මේ පක්ෂය මේ විදිහට කැඩිලා යන්නේ. එහෙම කැඩිලා ගිහිල්ලා හදන කණ්ඩායමක් තමයිනේ සමගි ජන බලවේගය. එතකොට දැන් සමගි ජන බලවේගයේ ඔබ බලාපොරොත්තු වුණාද යම් කිසි ආකාරයකට ඔබටත් කිසියම් හෝ තනතුරක් හෝ කිසියම් හෝ පිළිගැනීමක් ලැබෙයි කියලා. ඒ නොලැබුණු නිසාද ඔබ සමගි ජන බලවේගයත් එක්ක ඒ තරම් බැඳියාවක් සම්බන්ධ නෑ. එහෙම පැහැදිලිවම එහෙම නැහැ. ඇත්තටම අපිට තනතුරු ගන්න නම් සද්ද නැතුව ගිහිල්ලා තනතුරක් අරගෙන මේ ඉන්න තිබුණා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. බලය ගන්න එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. රටේ බලය ගන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට බලය ගන්න තමන්ට තනතුරු ලැබිලා සන්තෝෂ වෙලා ඉන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකේ තියෙන්නේ රටේ බලය ගන්න ඕනේ. වෙනසක් කරන්න ඕන නම් බලය ගන්න ඕනේ. ඉතින් බලය ගන්න නම් ඔක්කොම එකතු වෙන්න ඕනේ. එතකොට එතනදී මේ වෙන අදහස් වලට තනක් නැත්තම් එතකොට එතන ඉන්න අමාරුයි. ඒක තමයි තියෙන ඒක තමයි එක්සත් ජාතික පක්ෂෙත් තුනේ ඒක තමයි සමග ජන බලවේගයත් වෙලා තියෙන්නේ. දැන් ඒකේ මම කියන නිසා නෙමෙයි. නමුත් අද වෙනකොට සමග ජන බලවේගය ගත්තත් ඒක ඇතුළේ විශාල හලහැප්පීම් විශාල ප්‍රමාණයක් ඇති වෙලා තියෙනවා. එතකොට එහෙම ගියොතින් කවදාවත් ශක්තිමත් විපක්ෂයක් හදන්න බැරි තත්ත්වය තමයි තියෙන ප්‍රශ්නේ. ඔව් දැන් අපි නැවතත් එක්සත් ජාතික පක්ෂ කාලයටම ගියාට පස්සේ ඔබ උතුමන් කටයුතු කරපු කාලයට ශිරාල් ලක්තිලක මහත්තයා ඔබේ මිතුරා මං හිතනවා නීතිජ ශිරාල් ලක්තිලක මහත්තයා සහ ඔබතුමන්ලා මේ දැඩි හඬක් පක්ෂය තුල නගනෝනේ. දැන් ඔබතුමන්ලව යම්කිසි ආකාරයකට මේ පක්ෂයේදී නිකන් අපි මේ අර සාමාන්‍ය ගමේ ගොඩේ කියන බිලි බොයිස්ලා විදිහට ඉස්සරහට ධම්මලා ඔබතුමන්ලා හරහා යම්කිසි කටයුත්තක් කරගන්න යම්කිසි කණ්ඩායමක් ගර්භ උත්සාහයක් නිසා ඔබතුමන්ලට පක්ෂය අහිමි වුණා කියලා හිතෙන්නේ නැද්ද මේ විනය කඩ කිරීම කියන කාරණයට ලක් වෙන්නේ? නෑ.
අපිව කවුරුත් බිලි බොයිස්ලා හැටියට පාවිච්චි කරේ නැහැ කියන එක තමයි මගේ මතය. මොකද අපි 2010 අපි කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක බලය ගන්න බෑ කියන එක. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ගමනක් නැහැ කියන එක. එතකොට ඒක 2020 වෙනකොට රටේ ජනතාව ඔප්පු කරලා පෙන්නුවානේ. එක මන්ත්‍රී ආසනයනේ 2020 අන්තිමට එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නේ. ඡන්දෙන් එකක්වත් නැහැ. ඔව් ඡන්දෙන් එකක්වත් නැහැ. කියන්නේ මේ ජාතික ලයිස්ට්ෙන් තමයි එකක් ආවේ. එතකොට 2010 කියපු කතන්දරේ ඒ වෙනකොට හිතුවේ අපි මේ කඩාකප්පල්කාරයෝ කියලා. නමුත් අපි කඩාකප්පල්කාරයෝ නෙමෙයි. අපිට ඕනේ අපේ මේ වැඩපිළිවෙල මේ රටේ ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න බලය අවශ්‍යයි. ආණ්ඩු බලය අවශ්‍යයි. ඒ ආණ්ඩු බලය නැතුව මේක ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා තමයි අපිව එළියට දැම්මේ, අපි සටන් කරේ, අපි පෙළපාලි ගියේ, ඔක්කොම කරේ මේ රට ඉස්සරහට ගෙනියන්න ඕන නිසා. අනිත් එක මේකයි. අද පෙළපාලි යනවායි කියන්නේ මේ අපි හිරගෙවල් වල läග්ගා. රිමාන්ඩ් බාරේ මේ බන්ධනාගාරවල තියලා තිබුණා. ඉතින් මේ වගේ විශාල කැපවීමක් අපි කරේ මොකටද? අපිට ප්‍රයෝජනයක් ගන්නද නෙමෙයි. මේක කරේ මේ රටේ හරි පාලනයක්. හරි ගමනක් මේ රටේ ඇති කරන්න උවමනාව තමයි ඒ නිසා තමයි අපි මේ වැඩසටහන අපි කරලා තියෙන්නේ. හොඳයි අපි එක්සත් ජාතික පක්ෂයේ කටයුත්තෙන් පස්සේ ඒ කාරණෙන් පස්සේ අපි එමු ඊළඟට යහපාලන සමය. යහපාලන සමය තුළ යම්කිසි දේශපාලන පරිවර්තන දේශපාලන වෙනසක් සිදු කරන්න උත්සාහ කරනවා. පැහැදිලිවම මුල් කාලය තුළ යම්කිසි වෙනසක් සිදු වෙමින් එනවා. ජනතාව තුළත් ඒ විශ්වාසය ගොඩනැගෙනවා. මුළු මහත් ලෝකෙම බලාගෙන හිටියා මේ මොකද්ද පක්ෂ දෙකක් එකට එකතු වෙලා මේ විදිහේ වෙනසක් ඇති වෙමින් මේ යන්නේ කියන කාරණේ මේ good governance කියන මේ concept එකත් එක්ක ඉස්සරහට යනකොට. හැබැයි ඒකද විශාල කළු පැල්ලමක් බවට පත් වෙනවා පාස්කු ප්‍රහාර සිදුවීම සහ ඒ වගේම මහ බැංකු මහදවල් සිදුණු මංකොල්ලේ කියන මෙන්න මේ කාරණා දෙක. ඒකෙදි දැන් පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කොමිෂන් සභාපත් කරලා වාර්තා ඇවිල්ලා නඩු ගෙහිලා ඒ ගැන පරීක්ෂණ වෙලා බොහෝ දුරට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරිලා යම් කටයුත්තක් වෙනවා. හැබැයි මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් වෙන සොයා බැලීම් සහ ඒ සම්බන්ධයෙන් වෙන කටයුතු බොහෝ මන්දගාමී ස්වරූපයක් තමයි පෙන්වන්නේ. ඔබ හිතන්නේ මොකද්ද මේ එදා හිටපු අයයි මේ අද හිටපු ඉන්න කණ්ඩායම් අතර යම් කිසි හෝ සම්බන්ධතාවයක් තිබිලා එහි ප්‍රතිඵලයක් විදිහටද මේවා මේ යට යනවා වගේ පේන්නේ? හරි. මම කියන්නේ ඔබතුමා කියන කතන්දරේ හරි. මොකද දැන් මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම ඒ සිද්ධ වෙලා මාස 2ක් 3ක් ගියේ නැහැ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයට කිව්වා මේ අර්ජුන මහේන්ද්‍රන් කෙනෙක් කෙනා අයින් කරන්නයි කියලා. ඇහුවේ නැහැ. ඊට පස්සේ එක දවසක් හිටපු ජනාධිපතිතුමා අපි හම් වෙන්න ගියාම එතකොට ජනාධිපති එතකොට අපිත් එක්ක සාකච්ඡා කරලා කිව්වා මම අගමැතිතුමාට කිව්වා මේ මිනිස්සු අයින් කරන්න. නැත්තම් පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. මේ පාර්ලිමේන්තු මැතිවරණේ ආණ්ඩුව විශාල අර්බුදයකට යනවායි කියන එක. එතකොට ඒක හරියට හරි එක්සත් ජාතික පක්ෂයට බැරි වුණා බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඒ පාර්ලිමේන්තු මැතිවරණේ ගන්න. ඒකට ප්‍රධාන හේතුව උනේ මේ මහ බැංකු අර්බුදය සාහොරකම. එතකොට ඒ වෙනකොට විපක්ෂයට තමයි බලය වැඩි. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 17 දෙනෙක් මං හිතන්නේ එකතු කරගත්ත නිසා බොහොම අමාරුවෙන් ආණ්ඩුවක් පිහිටවගෙන යන්න පුළුවන් හැකියාව ලැබුණා. එතකොට ඒක යන ගමන් අනිත් එක මොනවා වුණත් ජනාධිපති සිරිසේන මහත්මයා කොමිෂමක් පත් කරලා ඒක ගැන හොයා බලන්න කටයුතු කරා. ඒකට දඬුවම් දෙන්න, ඒගොල්ලන්ට නඩු පවරන්න ඒ ටිකත් කරන්න දැන් ඒ ටික පත් කරලා තියෙන්නේ. එතකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ තොරතුරු ටික බුද්ධාංශයට එනවා. නිලන්ත ජයවර්ධන මහත්තයාට මේ තොරතුරු ටික එනවා. නිලන්ත ජයවර්ධන මහත්මයා මොකද්ද කරන්නේ? ඒක ආරක්ෂා ලේකම් හරහා පොලිස්පතිතුමාට මේක එවනවා. පොලිස්පතිතුමා ඒක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙතන තමයි කේද වාචකයේ තියෙන්නේ. මොකද මං කියන්නේ දැන් එක දවසක් මේ සම්බන්ධයෙන් මොකද ජනාධිපති සිරිසේන මහත්මයාට පෙනී හිටපු නීතිඥවරයා හැටියටත් මට වගකීමෙන් කියන්න පුළුවන්. එතුමා මට කිව්වා එක දවසක් සිකියුරිටි කවුන්සිල් එකේ මේ පොලිස්පතිතුමා කියනවලු සාරාන්ට වරෙන්තුවක් දෙනවා මොකද්ද කරන්නේ කියලා.
අපේ ජනාධිපතිතුමා කියලා තියෙනවා වරෙන්තුවක් තියෙනවා නම් අතලුන්ට ගන්න එකනේ තියෙන්නේ. ඒක මටද කියන්න ගන්නයි කියලා. මෙන්න මේ වගේ තත්වයකට පොලිසිය වැටලා තිබුණා. එතකොට දැන් මම සාමාන්‍යයෙන් සරල උදාහරණයක් කියන්නේ. කියමුකෝ ග්‍රාමීය පොලිසියක් තියෙනවා කියලා. ඒ කියන්නේ කියමුකෝ රඹුක්කන පොලිසිය. රඹුක්කන පොලිසිය ඔවයිසි මහත්තයාට එනවා තොරතුරක්. මෙහෙම වාහනයක් එනවා කසිප්පු අරගෙන කසිප්පු බැරල් පාක් කරගෙන වාහනයක් එනවා. මොකද්ද ඔවයිසි මහත්තයා කරන්නේ? ඔවයිසි මහත්තයා එතකොට DIGට කතා කරන්න ඕනද? ඔවයිසි මහත්තයා මොකද කරන්න ඕනේ? කෙලින්ම රෝඩ් බ්ලොක් එකක් හරි යාගේ ටීම් එකක් දාලා මේ වාහනේ අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරලා ඒ නීතිමය කටයුතු කරන එකනේ කරන්න ඕනේ. එතකොට දැන් ඒක සාමාන්‍ය පොලිසියක ඒක කරනවා නම් පොලිස්පතිතුමාට බුද්ධ්‍යංශයෙන් ආරක්ෂක ලේකම්ගෙන් මේ තොරතුරු ටික ගියාට පස්සේ එයා මේක ගණන් ගන්න මේක for necessary action කියලා එයා පල්ලයට දානවා. මේකෙන් අන්තිමට වෙලා තිබුණේ අන්තිමට වුණේ මොකක්ද? ඒ නොසලකිරීමත් කම නිසා තමයි මේ ප්‍රහාරය ඇති වෙන්න හේතු වුණේ. මේ සම්බන්ධයෙන් වන නඩුවක් අවසන් වෙලා පොලිස්පතිවරයා නිදොස් කර නිදහස් වෙනවා. ඒ නිදොස් කොට නිදහස් වෙලා කියන්නේ මේකේ ගොනු කරපු චෝදනා නිසානේ. දැන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් චෝදනා ගොනු කරලා තියෙනවා මිනිමැරුමේ චෝදනා. එතකොට විනිශ්චයකාරතුමාලා මොකද්ද කියලා තියෙන්නේ? මිනිමරන්න චෝදනාවක් දාන්න නම් මිනිමරන්න චේතනාව තියෙනවා. මිනිමරන්න ක්‍රියාවට සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. ඉතින් එහෙමවත් තේරුම් ගන්න බැරි නීතිපති දෙපාර්තමේන්තුවක් නේද රටේ තියෙන්නේ. එතකොට එහෙම තේරුම් ගන්න බැරි එහෙම සරල මේ නීති විද්‍යාලේ ඉන්න කෙනෙකුට තේරෙන එකක් අද නීතිපති දෙපාර්තමේන්තුවට තේරෙන්නේ නැති එකනේ අද ඛේදවාචකය. ඒක නොතේරි සඳහන් වුණාද? නොතේරි ඒක දැම්මද කුමක්ද කියන කාරණේ මම හිතන්නේ අපි කාටත් හිතා ගන්න බෑ. අනිත් එක මේකයි. දැන් ඒ නඩුවේදී චෝදනා 800 ගාණක් ඉදිරිපත් කරලා තියෙනවා. චෝදනා 800ක් නෙමෙයි මං කියන්නේ චෝදනා 5ක් 10ක් 15ක් ඉදිරිපත් කළා. ඒකට හරියට සාක්ෂි ටික හදාගන්න. අද ඒව කරන්නේ නැහැ. අද මේ රටේ වෙලා තියෙන්නේ මොකක්ද? මේ නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව මේ ඔක්කොම වෙලා තියෙන්නේ අද දේශපාලනීකරණයට යට වෙලා තියෙනවා. ඔබ ජනාධිපති නීතිඥයෙක් විදිහට අපිට ලැබිලා දෙන කාලය ඉක්මනින් අවසන් වෙනවා. කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔබ ජනාධිපති නීතිඥයෙක් විදිහට නීතිය පිළිබඳව ඔබේ තියෙන විශ්වාසය මොකක්ද? දිනෙන් දින මම මේ විරුද්ධව කියන්නේ නීතිය පිළිබඳව තියෙන විශ්වාසය අඩු වීගෙන යනවා. ඒ තහවුරු කිරීම සඳහා වන කාර්යයන් කොතෙන්ද පැවරෙන්නේ? ඒක පළවෙනියෙන්ම අද පොලිසියකට ගියාම සාධාරණයක් වෙන්නේ නැහැ කියන එක තමයි අද ජනතා මතය. මම දන්නවා ඔබතුමා ඒක මම කියන එක පිළිගන්නවද කියන එක. අද පොලිසියකට ගියාම සාධාරණයක් වෙන්නේ නැහැ. තැන්වල කියන කාරණේ වචනේ දැම්මොත් මම හිතන්නේ මට හිතන විදිහට මගේ පැත්තෙන් හොඳයි කියලා හිතනවා. ඇතම් ස්ථානවල වෙන්නේ නැහැ කියන කාරණේ ඇතම් ස්ථානවල වෙනවා කියන දේ ඒයින් ගම්ම වෙනවා මම. නෑ. ඒ කියන්නේ එහෙම කිව්වම සම්පූර්ණයෙන්ම 100%ක්ම නෑ. අඩුම ගානේ 80ක් 90ක් තියෙන පොලිසිය වලින් සාධාරණයක් වෙන්නේ නැහැ කියන එක. අද පැමිණිලිකාරයා විත්තිකාරයා වෙන තත්ත්වයක් අද තියෙන්නේ. අද නීතිපති දෙපාර්තමේන්තුවට ගියාමත් 70ක් 80ක් ඒ තත්ත්වයට උද්ගත වෙලා තියෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක නීතිය පිළිබඳව විශ්වාසයක් තියාගන්න අමාරුයි. අපි නීතිඥවරු හැටියට අපි හැමතිස්සෙම දුක්ගැනවිල්ල වෙනුවෙන් අපි පෙනී සිටින උදවිය. ඒකට අපිට විශාල කාර්යයක් අද ඇති වෙලා තියෙනවා. මොකද පොලිසියත් එක්ක අපි හැප්පෙන්න ඕනේ. නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක අපි හැප්පෙන්න ඕනේ. ඒ හැප්පිලා තමයි අපි සාධාරණයක් අපි ඉෂ්ට කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. අනිත් එක අද විනිශ්චයකාරවරු ගත්තාම විනිශ්චයකාරවරු අද ක්‍රියාත්මක කරන්නේ ජනතා බලය. අද මේ රටේ පරමාධිපත්‍ය තියෙන ජනතාව සතුව. ඒ කියන්නේ රජතුමාගේ බලය ඉස්සර රජතුමාට තමයි බලය තිබුණේ. අද මේ රටේ ව්‍යවස්ථාව අනුව රජතුමාගේ බලය අද ජනතාවට දීලා තියෙනවා. එතකොට ජනතාවට තමයි පරමාධිපත්‍ය බලය තියෙන්නේ. රජතුමාගේ බලය තියෙන්නේ අද ජනතාව. එතකොට ජනතාව තමයි අද මේ විනිශ්චයකාරවරු පත් කරන්නේ. පාර්ලිමේන්තුව හරහා. නමුත් අද ඒ විනිශ්චයකාරවරු ජනතාව වෙනුවෙන් වැඩ කරනවාද කියන එක තමයි අද ප්‍රශ්නේ. ඒක කනගාටුයි කියන්නේ ඒක සිද්ධ වෙනවා අඩුයි. ඒක පේන්නේ නැහැ. එතකොට අද මේ රටේ ව්‍යවස්ථාවේ තියෙන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය. අද ඒව ක්‍රියාත්මක වෙනවද? අද මිනිහෙක් ගත්තාම
ඒ මිනිහා වැඩිකාරයා කියලා තමයි මිනිහා උසාවියට ගිහිල්ලා තමයි කියන්න ඕනේ නෑ මම වැඩිකාරයා නෙමෙයි කියන එක. ඒකට ඒ තත්වයක් අද මේ රටේ උද්ගත වෙලා තියෙනවා. ඉතින් මේ සෑම ශාස්ත්‍රයකම විශාල පුළුල් පරිවර්තනයක් නායකත්වයක් ඇති වෙන්න ඕනේ කියන එක තමයි මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. ඔව් මම හිතන්නේ මේ නීතිය සම්බන්ධයෙන් කතා කරන මේ ඒ සම්බන්ධයෙන් ප්‍රාමාණීය දැනුමක් මා සතුව නැති හින්දා ජනාධිපති නිරීක්ෂකවරයෙක් ඒ නිසා ඒ සම්බන්ධයෙන් වන ප්‍රකාශන වල මම හිතන්නේ ඔබ බොහොම හොඳින් මේ වගකීම තරයි ඒ වගකීම 100%ක් මම දරනවා. පැහැදිලි ලෙසම හොඳයි. ඉතා ඉක්මනින් අපිට මට විනාඩියක් දෙන්න නිෂ්පාදකතුමනි. ඔබ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්තුමා ඉදිරියේ මැතිවරණයක් ආවොත් කොහොමද මැතිවරණයට සූදානම් වෙන්නේ? මොකක්ද ඔබේ සූදානම් මට කෙටියෙන් සඳහන් කරන්න. ප්‍රාදේශ සභා මැතිවරණයට අපිට ප්‍රාදේශ සභා නගර සභා 344ක් තියෙනවා. ඒ 344ටම අපි කණ්ඩායම් දාලා අපි ප්‍රාදේශ සභා මැතිවරණය තරඟ කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි මේ රටේ ජනතාවට කියනවා අලුත් පක්ෂයක් හැටියට අලුත් ගමනක් යන්න අපිත් එක්ක එකතු වෙන්න. අපිට පුළුවන් මේ රටේ විශාල වෙනසක් ඇති කරන්න මේ ගමන තුලින් ඔබතුමාලා එකතු වෙලා ශක්තියක් දුන්නොත් අපිට මේ වෙනස ඇති කරන්න හැකියාව තියෙනවා කියන එක කියන්න පුළුවන්. එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සමගයි අද ටර්නින් පොයින්ට් වැඩසටහනින් අපි සාකච්ඡා කළේ බොහෝ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කළා. වත්මන් අර්බුද රසක් පිළිබඳව සහ අර්බුද විතරක් නෙමෙයි අර්බුද වලට කොහොමද පිළිතුරු එතුමන්ගේ පාර්ශවයෙන් එතුමන්ගේ පක්ෂයෙන් ලබා දෙන්නේ කියන කාරණේ පිළිබඳව අපි සාකච්ඡා කළා. බොහොම සාධනීය කරුණු කාරණා රසක් විසඳුම් රසක් අපිට ලැබුණා කියන විශ්වාසය තියෙනවා. ඔබට යම් කිසි ආකාරයක මනස ටිකක් කූල් කරගන්න පුළුවන් වුණා කියලා හිතනවා. මොකද ප්‍රශ්න විතරක් නෙවෙයි ප්‍රශ්න වලට පිළිතුරුත් එතුමන් නිවැරදි ආකාරයෙන් අද දවසේ රටේ ප්‍රශ්න වල පිළිතුරු සොයන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කළා. අපි හමුවේ තැබුවා. බෙහෙන් විස්තෘතවන්ත වෙනවා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්තුමා ජනාධිපති නිරීක්ෂක මෛත්‍රී ගුණරත්න මහතාට බෙහෙන් විස්තෘතවන්ත වෙනවා ඔබතුමන්ට. එhmenan අපිට සහාය ලබා දුන්නු සෑම සියලු දෙනාටම බෙහෙන් විස්තෘතවන්ත වෙමින් ඔබෙන් සමුගන්නට සූදානම් වන්නේ යලිත් ලබන අඟහරුවාදා දවසේ ටර්නින් පොයින්ට් දේශපාලනික හැරවුම් ලක්ෂ්‍ය සටහන් කිරීමේ බලාපොරොත්තුවෙන් යුතුව සහාය ලබා දුන්නු සෑම සියලු දෙනාටම බෙහෙන් විස්තෘති සුබ රාත්‍රියක් නිරෝගී රාත්‍රියක් ඔබ සියලු දෙනාටම.